ඇමතිතුමා තමයි කියන්නේ තෙල් එන්නේ නැද්ද? එනවද නැද්ද? තෙල් වලට මොකද වෙන්නේ? ඕඩර් ගන්න බැරිද? දැන් සති 3කට විතර උඩදී ඇමතිතුමා කතා කරලා අහලා තිනවා මේ දැන් ඉන්න ඇමතිතුමා තෙල් ටික හරියට බෙදෙනවද කියලා. එතකොට මොකද්ද ලිස්ට් එක කිව්වා මේ ලිස්ට් එක ගෙනලා දීලා තිනවා 200ක් බවුසස් එදා රෑ යන්න ඕන. නමුත් ඒක ඒ විදිහට ගිහිල්ලා නැහැ. ඇයි යන්නේ නැත්තේ? ඒකට හේතුව තමයි අර මම කිව්ව දේ. අපි සාමාන්‍යයෙන් තෙල් නැව් 100ක් විතර අවුරුද්දට ගේනවා. දැන් තත්වය නැව් එන්නේ ඉඳලා හිටලා දැන් ඔබතුමා කිව්වා නැව් ඉන්නේ නැහැ කියලා දැන් තව කීප දවසකට. එතකොට මේ ඉඳලා හිටලා එන නැව අපි කොහොමද බෙදා හරින්නේ? ඇත්තටම ඒකට සැලැස්මක් තියනවාද? එතකොට බවුසස් වලින් ඒ ට්‍රාන්ස්පෝර්ට් එක කරනකොට එක කෝච්චියකින් ගෙනියන්න පුළුවන් තෙල් ප්‍රමාණය සමහරක් වෙලාවට මං හිතන්නේ බවුසර් 30ක් 40ක් ඕනේ ඒ ටික ගෙනියන්න. තෙල් ප්‍රවාහනයේදී සිදු වෙනවා ඉවැපරේෂන්ස් වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ වගේම නොයෙකුත් අකටයුතුකම් සිද්ධ වෙනවා බවුසර් හරහා. වංචා කරනවා තෙල් වලට. බවුසර් සම්බන්ධයෙන් නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් CPC එකට තිබුණා තව අමතර නිෂ්පාදන ආයතන කීපයක්. ඉටිපන්දම් හදන ආයතනයක් තිබුණා. නයිලෝන් හදන ආයතනයක් තිබුණා. ඒ ඔක්කොම වැහිලා ගිහිල්ලා තිබුණා. වැටුණු රටක් හදන විෂයන් උසස් පෙළ 2024ට ආර්ථික විද්‍යාව ව්‍යාපාරාධ්‍යනය ජූලි මස 3 වන ඉරිදා සිට ආරම්භ වේ. එකොන් ඉරිදා දහවල් 12:30 සිට පස්වරු 2:30 දක්වා. BS ඉරිදා පෙරවරු 10:15 සිට දහවල් 12:15 දක්වා අසීමිත දැනුමකින් විශිෂ්ටතම ප්‍රතිඵල සඳහාම මෙත්සිරිද සිල්වා සිසුන් දහස් ගණනක ආදරණීය ගුරුවරයා මෙත්සිරිද සිල්වා ටෙක්සාස් ගාල්ල. අද ජූනි මාස 25 වෙනිදා වෙලාව රාත්‍රී 10යි. මේ වැඩසටහන පටිගත කරන මොහොතේදී ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් සංචිත අවසන් වෙයි. නැවත ඉන්ධන නෞකාවක් දින නියමයක් නොමැති බැවින් පොලිං වල රැඳී නොසිටින්න. මෙහෙම කියන්නේ ඛනිජ තෙල් ඇමතිතුමා. දැන් ඔබට මට තියෙන බරපතල ප්‍රශ්නය. අපි කොහොමද ඉන්ධන ලබා ගන්නේ? මේ අර්බුදය නිර්මාණය වුණේ කොහොමද? මේ අර්බුදයෙන් ගොඩ එන්න මාර්ගයක් තියනවාද? අපිට ඉන්ධන නැතුව කිසිවක් කළ නොහැකි මට්ටමකට අපි දැන්පත් වෙලා. රටම අරාජිත වෙලා. රට ඉදිරියට යන්නේ කවද්ද? ඔබට මට තියෙන ප්‍රශ්නය. හැබැයි මේ ප්‍රශ්නය ප්‍රධානතම හේතුව කළමනාකරන දුර්වලතා. අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ මේ සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් කතා කළ යුතුම පුද්ගලයෙක් සම්බන්ධ කරගත්තා. ඒ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු කළමනාකරන අධ්‍යක්ෂ සුසන්ත සිල්වා මහත්මයා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු කළමනාකරන අධ්‍යක්ෂ කිව්වහම මම පෞද්ගලිකව හිතන දෙයක් තමයි මේ තනතුරටපත් වෙන්න දේශපාලන මැදිහත් වීමක් අවශ්‍යයි. ඔබතුමා කළමනාකරන අධ්‍යක්ෂ ධූරේ හිටපු කොයි කාලයේද මේ පත්වීම ලැබුණේ කොහොමද? ඔබතුමාට මේ පත්වීම ලබා ගන්න තිබුණු සුදුසුකම් මොනවාද? ප්‍රථමයෙන්ම මම හිතන්නේ මම ස්තුතිවන්ත වෙන්න ඕන මේ වගේ සාකච්ඡාවකට කැඳවීම ගැන. මොකද මම එහෙම කියන්නේ මේ රටෙන් අධ්‍යාපනය ලැබලා මේ රටෙන් ඉගෙනගෙන මේ රටට සේවයක් කරේ නැත්නම් අපි මං හිතන්නේ අපි මේ රට වෙනුවෙන් කරන්න ඕන යුතුයකම කරනවා කියලා. ඉතින් ඒ නිසා මම ප්‍රථමයෙන් මේ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඊළඟට මම ඔබ අහපු ප්‍රශ්නයට පිළිතුරු දුන්නොත් ඇත්තෙන්ම මාගේ පත්වීම දේශපාලන පත්වීමක් නෙවෙයි. ඒකට හේතුව මේකයි. මම මේ තනතුර සඳහා අයදුම් කරනකොට මම ඇත්තටම ලංකාවේ නෙවෙයි හිටියේ. මම විදේශගත වෙලා විදේශීය රැකියාවක් කර හිටියේ අවුරුදු 11ක් UK නැත්නම් මහා බ්‍රිතාන්‍ය හා සම්බන්ධ සමාගමක දකුණු අප්‍රිකානු ව්‍යාපාර සමූහයක් බාරව හිටපු රීජනල් ඩිරෙක්ටර් කෙනෙක් හැටියට තමයි මම වැඩ කර හිටියේ. එතන මෙතනදී මම හිටියේ ගොඩක් වෙලාවට ඇෆ්‍රිකාවේ. නමුත් මම ලංකාවට එනවා මාස දෙකකට සැරයක්. එහෙම තමයි මගේ කොන්ට්‍රැක්ට් එක තිබුණේ. සති දෙකක නිවාඩුවක් හම්බ වෙනවා. එහෙම සති දෙක නිවාඩුවක් හම්බුණා කියලා අපි නිවාඩු ගන්න නැහැ. ඇත්තටම අපි වැඩ කරනවා එතකොටත් ලංකාවේ හිටියත්. මෙහෙම ඉන්න අතරතුරදී මම දැක්කා මේ පේපර් ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. පත්තරේ දැන්වීමක් CPC එකට CEO කෙනෙක් ඕනේ කියලා. කළමනාකරන නෑ. ඒකෙන් ප්‍රධාන විධායක නිලධාරී කෙනෙක් ඕනේ කියලා. ඒ දැන්වීම දැකලා මම ඒකට ඇප්ලිකේෂන් එකක් දාලා මම ලංකාවෙන් නැවතත් යනවා. එතකොට 2011 දෙසැම්බර් වල නත්තල් නිවාඩුවට ආපු වෙලාවේ මට ඇමතුමක් ලැබෙනවා භාණ්ඩාගාරයෙන් මට ඉන්ටර්විව් එකකට එන්න කියලා. ඒ ඉන්ටර්විව් එක තියන්නේ එතකොට හිටපු
භාණ්ඩාගාර ලේකම් ડોક્ටර් ජයසුන්දර මාව ඉන්ටර්විව් කරලා මගෙන් ඇහුවා මේ තනතුර බාර ගන්න කැමතිද කියලා. ඒතර මට ඒ වෙලාවේ තේරුණා මේ මම ඒ වෙලාවෙම සෙලෙක්ට් කරගෙන වගේ කියලා. ඉතින් මං කිව්වා ලංකාව වෙනුවෙන් යම්කිසි සේවයක් කරන්න පුළුවන් නම් මම එනවා කියලා. එහෙම තීරණය වෙච්ච රැකියාවේදී තමයි මම ලංකාවට එන්න තීරණය කරන්නේ. මොකද හේතුව මට ලොකු අවශ්‍යතාවයක් තිබුණා රට වෙනුවෙන් යමක් කරන්න ඕනේ කියලා. එතකොටත් මම අවුරුදු 18කට 15කට කිට්ටු ප්‍රමාණයක් මම ලංකාවෙන් පිට හිටියේ. ඔබතුමාට තිබුණ සුදුසුකම මොකක්ද? ඇත්තටම මම වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙක්. නමුත් මගේ සුදුසුකම් දිහා බැලුවහම මම වෘත්තීය සුදුසුකම් වලින් කීපයක්. ඒ කියන්නේ මාකටිං පැත්ත, එතකොට ට්‍රේඩින් පැත්ත, එතකොට ඔයිල් සමාගම් එක්ක වැඩ කරලා අප්‍රිකාවුණු මහද්වීපයේ වැඩ කරපු දැනුම, එතකොට හියුමන් රිසෝස් නැත්නම් මේ සේවක කළමනාකරණය පිළිබඳව තිබිච්ච දැනුම, ඒ අතින් විශාල මම සුදුසුකම් ගොඩක් මංගාව මාවට පිටාව තිබුණා. ඉතින් මොකද ව්‍යාපාරික දැනුමට වගේම ආයතනයක් මෙහෙයවීමේ හැකියාව පිළිබඳ. මොකද එතකොටත් මම CEO කෙනෙක් නැත්නම් ගෲප් CEO කෙනෙක් හැටියට වැඩ කරා. මොකද මුළු ඇෆ්‍රිකාවෙම තිබිච්ච ව්‍යාපාර කටයුතු හොඳින් බලාගෙන ඒවා සාර්ථක ගමනක් ගෙනියපු නිසා මට විශාල විශ්වාසයක් තිබුණා මම මේ ආයතනය මට මැනේජ් කරන්න පුළුවන් කියලා. හැබැයි මම ඇත්තටම දැනගෙන හිටියේ නෑ CPC එක තිබුණු අවධිය. CPC එක එතකොටත් විශාල වශයෙන් පාඩු ලැබමින් තිබුණු ආයතනයක්. ඔබතුමා අධ්‍යයනය කරේ නැහැ? අධ්‍යයනය කරන්න මට ලොකු වෙලාවක් හම්බුනේ නැහැ ඒ වෙලාවේ. මොකද හේතුව ඉන්ටර්විව් එකකට ඇවිල්ලා මම විදේශගත වෙලා ලංකාවට යනවා. හැබැයි මට ඒ වෙලාවේ මට පොඩි අවස්ථාවක් ලැබුණා CPC එක පිළිබඳ අධ්‍යයනයක් කරන්න. මොකද මට ඇත්තටම මේ ඉන්ටර්විව් එකේදී යෝජනාවක් ඉදිරිපත් වුණා දවස් 15කින් ඇවිල්ලා මේ ආයතනයේ වැඩ බාර ගන්න කියලා. ඉතින් දවස් 15කින් වැඩ බාර ගන්න බෑ හේතුව මම හිටපු ආයතනයේ අවුරුදු 11ක් වැඩ කරලා ඒ ආයතනයේට මම ඒගොල්ලන්ට යම්කිසි දැනුම් දීමක් කරන්න ඕනේ. ඒගොල්ලෝ මම වෙනුවෙන් කෙනෙක් හොයාගන්න ඕනේ. ඉතින් එතනදී මට ඇත්ත වශයෙන්ම වෘත්තීයමය වශයෙන් යම්කිසි වගකීමක් තියෙනවා අෂ්ට කරන්න. ඉතින් මම ඒ වෙලාවේ කිව්වා මට එහෙම කරන්න අමාරුයි කියලා. එතකොට මගෙන් ડોક્ટર ජයසුන්දර හැව්වා එහෙමනම් මම මගේ එයා අපේ කම්පැනි එකේ සභාපතිතුමාට ලියන්නද කියලා. ඉතින් මං කිව්වා මට එහෙම ඒක එපා කියන්න බෑ කියලා. ඒ අනුව විශේෂ ලියුමක් ලිව්වා ට්‍රෙෂරි එකෙන් භාණ්ඩාගාරයෙන් මගේ චෙයාමන්ට මගේ සභාපතිතුමාට. එහෙම ලියලා තමයි මාව නිදහස් කරන්න කියලා කිව්වේ. ඒ අතරතුර මට එන්න බැරි වුණා දවස් 15කින්. හැබැයි ඉතින් මාස එකමාරකින් වගේ මම ලංකාවට ආවා. ඒ ඇවිල්ලා සිදුවෙච්ච සිදුවීම් කීපයක් තියෙනවා. මොකද මම ආවට පස්සේ මට තනතුර නැහැ කියලා දැනගන්න ලැබුණා. ඊට කලින් මම දැනගන්න කැමතියි. ඔබතුමා මහා බ්‍රිතාන්‍යයේ ඉඳලා ලංකාවට එන්නේ ඔබතුමාගේ රැකියාව අහිමි කරගෙන. ඔව්. රැකියාවේ කොයිතරම් මුදලක් ඔබ උපයනවද මාසෙකට? ඇත්තටම විශාල මුදලක්. මට ඒ වෙලාවේ මගේ අපි කියන එක ටේක් හෝම් සැලරි කියලා ස්ටර්ලින් පවුන්ඩ් 12000ක් විතර මගේ පඩිය තිබුණා. මොකද මම රීජනල් ඩිරෙක්ටර් ඇෆ්‍රිකන් ඔපරේෂන් හැටියට හිටියේ. ඒ වගේ විශාල මුදලක් කැප කරලා තමයි මම ලංකාවට එන්නේ ලංකාව වෙනුවෙන් සේවයක් කරන්න. ඇයි ඔබ රැකියාව නැහැ කියන්නේ ලංකාවට ආවට පස්සේ? හේතුව කරුණු කීපයක් තිබුණා. මොකද මගේ අපොයින්ට්මන්ට් එක පිළිබඳ යම්කිසි මතභේදයක් ගොඩනැගිලා තිබුණා. මේ ඇත්තටම මේ CPC එකේ මම ආපුවාම මට කිව්වා මේ මැනේජින් ඩිරෙක්ටර් කෙනෙක් නැත්නම් CEO කෙනෙක් පත් කරන්න ඇක්ට් එකෙන් පර්මිෂන් නැහැ කියලා. ඊට පස්සේ මම ඉතින් සෑහෙන පසුගාමී තත්වයකට පත් වුණා. මොකද මම රස්සාවක් අතහැරලා න්යාවේ. ඊට පස්සේ මම ටිකක් මේක ගැන වරින් වර මහා භාණ්ඩාගාරයත් එක්ක කටයුතු කරනකොට ඒගොල්ලෝ මට දුන්නා ඩිරෙක්ටර් බෝඩ් එකට අපොයින්ට්මන්ට් එකක්. පළවෙනි ඩිරෙක්ටර් බෝඩ් මීටින් එක තිබුණේ මගේ අප්‍රේල් මාසේ 10 වෙනිදා 2012යි. ඩිරෙක්ටර් කෙනෙක් හැටියට මම බෝඩ් එකේ වාඩි වෙලා මම එදා හිටපු චෙයාමන්ට කිව්වා මම දිගටම වැඩට එනවා. මම ආවේ මෙන්න මේ පදනමක් මත. මට පඩි නැතුණාට කමක් නැහැ. හැබැයි
මට වාහනයක් දෙන්න යන්න එන්න. ඩිරෙක්ටර් කෙනෙක්ට ලැබිය යුතු වරප්‍රසාද ටික ඔබතුමා භුක්ති විඳද නැත්නම් ඔබතුමාට යම්කිසි දීමනාවක් ලැබුණාද ওই කාල සීමාවේදී? එතකොට හම්බ වෙන්නේ ඩිරෙක්ටර් බෝඩ් එකේ වාඩි වෙනාට හම්බ වෙන දීමනාව පමණයි. මට මතක හැටියට රුපියල් 10000ක්. වගේ පාරකට 10000ක්. එක වාරයකට සාමාන්‍ය මාසෙකට එකපාරක් තමයි බෝඩ් එක තියෙන්නේ. නමුත් මම එදා ඉඳලා දිගටම CPC එකට ගියා. හැබැයි මම යන්න හේතුවක් තිබුණා. හේතුව මට ඕන කරලා තිබුණා මේ CPC එකේ ව්‍යාපාර තත්ත්වය කොහොමද මේකේ කටයුතු කරන්නේ කියන එක අධ්‍යයනය කරන්න. 2012 වෙනකොට කනිත නීතිගත සංස්ථාව පාඩු ලබන ආයතනවල ඉහළින්ම තිබුණු ආයතනයක්. ඔව්. ඔබතුමාට ලැබුණු අභියෝග මොනවාද? ඇත්තටම මම මෙහෙම කිව්වොත් 2011 පාඩුව මේක ඕනම කෙනෙකුට බලන්න පුළුවන් වාර්ෂික වාර්තාවල තියෙනවා. මට මතක හැටියට 94 බිලියන් මිලියන 94000ක් 2011. ඒ වන විට ඉදිරියට ගෙන මුළු අලාභය මට මතක හැටියට 310 බිලියන් විශාල පාඩුවක් 310 බිලියන්. මම බාරගත්ත අවුරුද්දේ මට දැන් මම මේ අධ්‍යයනය කරගෙන යනකොට මේ ජූනි මාසේ පළවෙනිදා 2012 ජූනි මාසේ පළවෙනිදා මට අපොයින්ට්මන්ට් එකක් ලැබෙනවා මැනේජින් ඩිරෙක්ටර් හැටියට. හැබැයි ඒ වුණකොට මම ඒගොල්ලන්ට ප්‍රූව් කරලා තිබුණා CPC එකේ නැත්තම් කන්සිස්ටන්ට් නීතිගත සංස්ථා පනතේ මැනේජින් ඩිරෙක්ටර් කෙනෙක් අපොයින්ට් කරන්න ප්‍රොවිෂන්ස් තියෙනවා. ඒක මට මතක හැටියට සෙක්ෂන් 8. එතකොට මේ අනුව මැනේජින් ඩිරෙක්ටර් තනතුර මට ලැබෙනකොට විශාල අභියෝගයක් හේතුව සංස්ථාව බොහෝමත්ම අමාරු අඩවියක ඉන්නේ විශාල පාඩු ලබනවා. හැබැයි ඒකට එක හේතුවක් තිබුණා. මොකද මේ කාලවකවානුවේදී oil prices බැරල් එකක මිල ලෝක වෙළඳපොලේ 150ත් 155ත් අතරේ තිබුණේ. ඉහළම විදියට මේ මුදල නැත්නම් මේ බැරල් එකක වටිනාකම වැඩි වෙලා තිබුණා. ඒක නිසා CPC එක පාඩු ලබන්න හොඳටම හේතු තිබුණා ඒ කාලවකවානුවේදී. ඊට පස්සේ දැන් මම කල්පනා කරා දැන් මට ලොකු චැලෙන්ජ් එකක් තියෙනවා කොහොමද මේක කරන්න කියලා. 2012 ජූනි මාසේ පළවෙනි දිනදලම මම මගේ වැඩ පටන් ගත්තා. ඒ පටන් ගත්තේ විශාල සැලසුමක් ඔළුව තියාගෙන. මේක නිවැරදි කරන්න නම් යම්කිසි සැලැස්මක් තියෙන්න ඕනේ. ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න මේ ආයතනයේ වැඩ කරන සේවකයන්ගේ සහයෝගය අවශ්‍යයි. ඒ වගේම මේ ආයතනයේ වෘත්ති සමිති 7ක් තියෙනවා. ඒ 7ේම සහයෝගය අවශ්‍යයි. මම මේ හැම කෙනාටම කතා කරා. ඉහළ කළමනාකාරීත්වයේ ඉඳලා පහළ සේවකයා දක්වා හැම කෙනෙකුටම කතා කරලා කිව්වා මට අරමුණක් තියෙනවා. මේක නිවැරදි කරන්න පුළුවන්. මේක හදන්න ඕනේ. ඒක නිසා මේක සැලැස්මකට යන්න ඕනේ කියලා. හැබැයි මං හරි සන්තෝෂයි කියන්න CPC එකේ හිටපු ඒ කට්ටිය මට ඒ සහයෝගය දුන්නා. එහෙම නුදුන්නා නම් මට මේ ගමන යන්න බෑ. හැබැයි 2012 මං හිතුවට මට මාස 7ක වගේ කාලෙකදී ආයතනයක් වෙනස් කරන්න ගොඩක් අමාරුයි. 2012 ලොස් එක 97 බිලියන් වැඩි වුණා. ටිකක් වැඩි වුණා. අරකට එක්ක බලනකොට 2011ට වඩාත් වැඩි. නමුත් මම මගේ චැලෙන්ජ් එක නැත්නම් ඒ අභියෝගය අතහැරියේ නැහැ. 2013 මට ඒ අභියෝගයේ සෑහෙන ප්‍රමාණයක් ජය ගන්න පුළුවන් වුණා. මේකට ගොඩාක් අය මම නෙවෙයි ඇත්තටම අපි ඔක්කොම එකතු වෙලා කළා කියන්න පුළුවන්. එතකොට හිටපු මිනිස්ට්‍රි එක හිටපු සෙක්‍රටරි ඒ වගේම හිටපු ඇමතිතුමන්ලා ඒගොල්ලන්ගේ උපරිම සහයෝගය ලැබුණා. අපි එක ටීම් එකක් විදියට වැඩ කරලා 2013 අපි ලොස් එක 7.8 බිලියන් වලට අඩු කරා. විශාලම අඩුවක්. හැබැයි ඔයිල් ප්‍රයිස් එක එතනමයි. ඒක වෙනසක් උනේ නැහැ. වෙනසක් උනේ නැහැ. ඔයිල් ප්‍රයිස් එක එතනමයි. විශාල අභියෝගයක්. ඒ ගමන අපි දිගටම ගියා. එතකොට තමයි අපි කල්පනා කරේ හොඳ වර්ගයේ නිෂ්පාදන රටට හඳුන්වලා දෙන්න ඕනේ කියලා. ඒකට විශාල සහයෝගයක් අපිට හැමතැනින්ම හැම ආයතනයක මිනිස්ට්‍රි එකෙන්ද දේශපාලන අධිකාරියෙන්ද ඒ වගේම ආයතනයේ වැඩ කරන සේවකයින්ගෙන්ද ගොඩාක් සහයෝගය ලැබිලා අපි එතකොට තමයි මේ 95 ඔක්ටේන් එක
සහ සුපර් ඩීසල් කියන එක හොඳ වර්ගයෙන් හඳුන්වලා දුන්නේ. එතකොට දැන් ඔය අපි ඇත්තටම අපේ වාහන වලට පාවිච්චි කර හිටියේ මේ ඔය සල්ෆර් කන්ටෙන්ට් එක නැත්නම් සල්ෆර් ප්‍රමාණය 500 ppm වගේ තියෙන ප්‍රමාණයක් සුපර් ඩීසල් වල. හැබැයි අපි ඒක 50 වලට ගෙනාවා. අපි ඒක බොහොමත්ම අභියෝගාත්මක තීරණයකට එන්න පුළුවන් වුණා අපිට මේ හොඳ ඩීසල් හොඳ ප්‍රොඩක්ට්ස් ලංකාවට ගේන්න. ඒක එහෙම කරන්න පුළුවන් උනේ ලංකාවේ අපි ප්‍රසම්පාදනය කියන එක හරියට ක්‍රියාත්මක කරපු හින්දා. මේ ප්‍රසම්පාදනයේදී මම බාර ගන්නකොට මම දැකපු තවත් ලොකු අභියෝගයක් තමයි ප්‍රසම්පාදනයේ හරියට ක්‍රියාත්මක වෙමින් තිබුණේ නැහැ. ඇත්තටම ඔයිල් ටෙන්ඩර්ස් වලට ආවේ දෙන්නයි තුන් දෙනයි. කොහෙන්ද ආවේ? දැන් මෙහෙමයි. දැන් ඇත්තටම දැන් CPC එකේ කංචතෙල් නීතිගත සංස්ථාවේ ඉන්නවා ලියාපදිංචි වෙච්ච සප්ලයර්ස්ලා. ඔය අපි කියනවා ක්ලීන් ප්‍රොඩක්ට් නැත්නම් රිෆයින්ඩ් ප්‍රොඩක්ට්. ඒ කියන්නේ පෙට්‍රල්, ඩීසල් වගේ වලට ඉන්නවා 140 ගාණක් රෙජිස්ටර්ඩ් සප්ලයර්ස්. ඒගොල්ලන් ක්වොලිෆයිඩ් අය වෙන්නම ඕනේ. මොකද හේතුව ඒ ඉන්ටර්නැෂනල් වෙළඳපොලේ නැත්නම් ජාත්‍යන්තර වෙළඳපොලේ ගනුදෙනු කරලා ඒ සුදුසුකම් තියන අය නැත්නම් ඒ සම්බන්ධයෙන් සපයන්න පුළුවන් කට්ටිය තමයි අපි රෙජිස්ටර් කරන්නේ. ඒකට වෙනම process එකක් CPC කංජතෙල් නීතික සංස්ථාවේ තියෙනවා. එතකොට ඒ හැම එකක්ම හරියට follow කරලා මේ 140 ගාණක් හිටියා. ඒ වගේම crude oil suppliersලා 70 ගාණක් හිටියා. නමුත් මම දැක්කා මේ ආයතනයේ ටෙන්ඩර් එකක් ඇඳවුවාම එන්නේ දෙන්නයි තුන් දෙනයි. ඒ කියන්නේ එතනදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය නැත්නම් ටෙන්ඩර් කැඳවීම ක්‍රියාවලිය හරියට සිද්ධ වෙලා තිබුණේ නැහැ. වංචාවක් කියලා තිබුණා. එතනදී මම මෙහෙම කිව්වොත් හරි ඒ ටෙන්ඩර් පටිපාටිය වැරදි විදියටයි ක්‍රියාත්මක වෙමින් තිබුණේ. මොකද වංචාවක් වෙලා තිබුණා කියන එක මට කන්ෆර්ම් කරන්න බෑ. නමුත් මට කියත හැකි ක්‍රමවේදය හරියට සිද්ධ වෙමින් තිබුණේ නැහැ. ඊට පස්සේ අපි කරේ ටෙන්ඩර් ප්‍රොසීඩියර් එක හරියටම ඉම්ප්ලිමන්ට් කරා. මම ඇත්තටම බාර ගන්නකොට ෆැක්ස් මගින් තමයි ටෙන්ඩර්ස් කෝල් කරලා තිබුණේ. ඉතින් ඒක ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ නැහැ. මොකද රජයෙන් පිළිගත්ත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය ඇත්තටම print කරලා තියෙනවා. ඒකේ අපි ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා පැහැදිලිව කියලා තියෙනවා. එතකොට ඒකේ ප්‍රැක්ස් වලින් ටෙන්ඩර්ස් කෝල් කරන්න කියලා තිබුණේ නැහැ. ඉතින් ඒකින්ද ඒවා සම්පූර්ණයෙන් වෙනස් කළා. අපි සාමාන්‍යයෙන් දන්න ටෙන්ඩර් බොක්ස් එකක් දාලා ටෙන්ඩර්ස් වලට මිනිස්සුන්ට එන්න කියලා ඒ බොක්ස් එක ඇතුළට ටෙන්ඩර්ස් දාලා හැමෝම ඉස්සරහා අපිට ටෙන්ඩර්ස් ඕපන් කරලා ඊට පස්සේ අපි ඒවා ප්‍රසම්පාදන කමිටුවට දීලා ටෙක්නිකල් ඉවැලුවේෂන් කමිටුවකට දීලා ඊට පස්සේ තමයි කැබිනට් එකෙන් පත් කරලා තියෙන ප්‍රසම්පාදන මණ්ඩලයට ඒක ගිහිල්ලා එතනින් තමයි ඒක අනුමත වුනේ. එතකොට මේ ක්‍රියාවලිය හරියටම ක්‍රියාත්මක කරන්න පටන් ගත්තම අර දෙන්න තුන් දෙනා ආපු සප්ලයර්ස්ලා 25 වෙන්න ගත්තා. එතකොට අපිට ඇත්තටම choice එකක් තිබුණා. තරගයක් එතනදී විශාල ප්‍රමාණයක් ටෙන්ඩර් එකට එනකොට අපිට අවස්ථාවක් තියෙනවා අපි ඒකට කියනවා මේ සාධාරණ මිලකට අපිට මේ තෙල් ලබා ගන්න පුළුවන් වෙනවා කියලා. එතකොට එතනදී සිද්ධ වෙච්ච එකක් තමයි දැන් ඔය oil prices මේ තීරණය වෙන්නේ දැන් අපේ ඇත්තටම ජාත්‍යන්තර වෙළඳපොලේ මාකට්ස් කීපයක් තියෙනවා. එකක් තමයි සිංගප්පූර් මාකට් එක. අනිත් එක තමයි ඩුබායි මාකට් එක. එහෙම නැත්නම් මැද පෙරදිග. එතකොට ඩුබායි වල එකට අපි කියනවා ඩුබායි ෆ්ලැට්ස් කියලා. ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද ඒ prices index එකක් තියෙනවා. તો ගොඩක් අය කෝඩ් කරන්නේ ඒ ඩුබායි ෆ්ලැට්ස් පාවිච්චි කරලා සිංගප්පූර් ෆ්ලැට්ස් පාවිච්චි කරලා. එහෙම නැත්නම් සෞදි ඇරම්කෝ කියලා එකක් තියෙනවා. ඒතර මේ ආයතන වල අණුව තමයි මේ oil prices හැසිරෙන්නේ. එහෙම නැත්නම් world trade index කියලා එකක් තියෙනවා. ඒතකොට අපිට ඒකෙදි වැඩි යන්න අමාරුයි මොකද හේතුව US නැත්නම් වගේ නැත්නම් ඇමරිකාව වගේ රටවල් වලින් අපි තෙල් ගන්න ගියොත් නැත්නම් බ්‍රසීලය වගේ රටවල් වලින් තෙල් ගන්න ගියොත් ප්‍රමාණය ට්‍රාන්ස්පෝර්ට් කරන්න තියෙන ප්‍රමාණය වැඩි. එතකොට ෆ්‍රේට් එක නැත්නම් ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක වැඩි. ඒක නිසා ගොඩක් වෙලාවට අපිට ටෙන්ඩර්ස් වලට එන්නේ සිංගප්පූර් ප්‍රයිස් එකට හරි සෞදි අරාබිකෝ ප්‍රයිස් එකට හරි තමයි එන්නේ. එතකොට මෙන්න මේ අනුව අපිට හොඳ මිලක් ලබා ගන්න පුළුවන් වුණා. ඒ නිසා හොඳ ඉතිරියක් අපිට ලැබුණා CPC එකට කංචතෙල් නීතිගත සංස්ථාවට. ඉතින් මේ වගේ මේ තිබිච්ච process එක නැත්නම් මේ ක්‍රියාවලි නිවැරදි වෙනකොට
ආයතනය තුල මම හිතුවටත් වඩා මේ ආයතනයේ සේවකයන් තුල මධ්‍ය කළමනාකරණයේ හිටපු සේවකයන් තුල මම බලාපොරොත්තු වුණාටත් වඩා උද්‍යෝගයක් ඇති වුණා. ඒගොල්ලෝ දැනගත්ත අපි තීරණ ගන්නවා, අපි හරියට ගමන් කරනවා, හරි පැත්තට මේ ආයතනය දුවවනවා කියලා. එහෙම වුණාම ඒ ආයතනයේ සේවකයෝ සංඛ්‍යාව උනන්දුවෙන් වැඩ කරනකොට ආයතනයේ කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය අනිවාර්යෙන් වැඩි වෙනවා. ඒතකොට මේක තමයි අපේ ගොඩක් ආයතන වලට අත්‍යවශ්‍ය. දැන් මට පේන විදියට මම දන්න විදියට මට තේරෙන විදියට තීරණ ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. සම්පත් කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා මට පේනවා. අපි ඔය ගැන කතා බහ කරමු. ඔබතුමා ඉන්න කාලය තුල ලාභ ලැබපු වර්ෂය මොකක්ද? 2014. කොච්චර ලාභයක්? 2014 1 බිලියන් ප්‍රොෆිට් එකක් ආවා. ප්‍රොෆිට් එකක් ඉපෙව්වා. ඒකත් 1 මම හිතන්නේ 1 බිලියන් 1.02 මට මතක හැටියට ඇනුවල් රිපෝට් එකේ තියෙනවා. ඒක ඕනම කෙනෙකුට බලන්න පුළුවන්. CPC එකේ වෙබ්සයිට් එකට ගියාම අවුරුදු කීයකට පස්සේද ලාභය ලැබුවේ? ඉතිහාසය. ඔව් නෑ ඊට කලින් ලාභ ලැබලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 10කට වගේ ඉස්සෙල්ලා 2014 මට සෝරි අලාභ ලැබමින් තිබුණ අවුරුදු ගාණක්. එහෙම තමයි අර 310 බිලියන 310 ඇකියුමුලේට් වෙලා තිබුණේ. බට් 2011 2012 වැඩිපුර පාඩු. ඊට කලින් මම ගාව ඇති ස්ටැටිස්ටික්ස් මට ඕනනම් කියන්න පුළුවන්. 2008 9 9 10 11 ඒ වර්ෂවල මම ඇනුවල් රිපෝට්ස් වලින් ගත්තු ප්‍රමාණයන් මම ගාව ඇති. මට ඒක ගැන සඳහනක් කරන්න පුළුවන්. ඒතර මම කියන්න උත්සාහ කරේ දැන් තීරණ ගැනීම කියන්නේ මේ සම්පත් කළමනාකරණය. දැන් මේ ආයතනය ගත්තාම ලංකාවේ තියෙන රාජ්‍ය සම්පත් තියෙන නැත්නම් මේ සංස්ථාවක් හැටියට විශාල සම්පත් ප්‍රමාණයක් තියෙන ආයතනයක්, විශාල වටිනාකමක් තියෙන ආයතනයක්. දැන් මේවා ඇත්තටම පරිහරණය කිරීම අඩාල වෙලයි තිබුණේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් CPC එකට තිබුණා තව අමතර නිෂ්පාදන ආයතන කීපයක්. ඉටිපන්දම් හදන ආයතනයක් තිබුණා. නයිලෝන් හදන ආයතනයක් තිබුණා. ඒ ඔක්කොම වැහිලා ගිහිල්ලා තිබුණේ. ඒ වගේම නැව් වලට තෙල් සපයන බංකරින් කරන ආයතන තිබුණා. තාර ආයතන තාර විකුණනවා, තාර නිෂ්පාදනය වෙනවා රිෆයිනරි එකේ. එතකොට මෙන්න මේවා ගොඩක් තිබුණා. එතකොට මේවා තමයි මේ ආයතන. එතකොට අපිට තෙල් ගොඩ බාන්න, තෙල් ගබඩා කරන්න මුතුරාජවැල ගබඩා පර්යන්තයක් තියෙනවා. කොළොන්නාව ගබඩා පර්යන්තයක් තියෙනවා. එතකොට ප්‍රාදේශීය වශයෙන් ගබඩා පර්යන්ත ගොඩක් තියෙනවා. අනුරාධපුර, නුවර, හැටන්, ජෆ්නා, යාපනයේ වගේ හැම තැන්වලම. එතකොට මේවා වලට තෙල් ට්‍රාන්ස්පෝර්ට් කරේ නැත්නම් ප්‍රවාහනය කරේ දුම්රිය මගේ. නමුත් වෙන්නේ ඒක ගොඩක් දුරට දැන් අඩු වෙලා. මොකද හේතුව දැන් බවුසස් වලින් තමයි ඒක කරන්නේ. එතකොට බවුසස් වලින් ඒ ට්‍රාන්ස්පෝර්ට් එක කරනකොට එක කෝච්චියකින් ගෙනියන්න පුළුවන් තෙල් ප්‍රමාණය සමහරක් වෙලාවට මම හිතන්නේ බවුසර් 30ක් 40ක් ඕනේ ඒ ටික ගෙනියන්න. කෝච්චිය ගියා නම් විශාල මුදල් ඉතිරියක් අපිට කරන්න පුළුවන්. එතකොට මෙන්න මේවා තමයි අපි කළමනාකරණය කරේ. අපි ගණන් හදලා බැලුවා කොහෙන්ද හරියටම දැන් අපි ගත්තොත් එහෙම අනුරාධපුරයට බවුසර් එකක් මෙහි ඉඳලා අනුරාධපුරේ ෂෙඩ් එකකට යනවට වඩා හොඳයි අනුරාධපුර ගබඩාවට මධ්‍යස්ථ ගබඩාවට කෝච්චියෙන් ට්‍රාන්ස්පෝර්ට් කරලා එතන ඉඳලා බවුසරයට තෙල් ටික දෙන එක. එතකොට විශාල මුදල් ඉතිරියක් ට්‍රාන්ස්පෝර්ට් එකෙන් තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි. තෙල් ප්‍රවාහනයේදී සිදු වෙනවා ඉවැපරේෂන්ස් වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ වගේම නොයෙකුත් අකටයුතුකම් සිද්ධ වෙනවා බවුසර් හරහා. තෙල් ගොඩක් අඩු වෙනවා. එහෙමත් නැත්නම් වංචා කරනවා තෙල් වලට. බවුසර් සම්බන්ධයෙන් නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. අපි ඉන්නේ 2022 වර්ෂයේ. ඔබතුමා 2014 දී සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත් වුණා. දැන් ඉන්නේ බරපතලම අර්බුදයක. ඔබතුමා හිටපු කළමනාකරණ අධ්‍යක්ෂකයා විදිහට මේ අර්බුදය ඇතිවීමේ ප්‍රධානතම හේතුව මොකක්ද? ප්‍රධානම හේතුව තමයි අපි මේ ආයතන වලට සුදුසු පුද්ගලයෝ පත් කරලා නැහැ. මට තේරෙන විදියට. අපි මං හිතන්නේ ආයතනයක් දැන් මම මෙන්න මෙහෙම කිව්වොත් ලංකා කංච තෙල් නීතිගත සංස්ථාව කියන්නේ ව්‍යාපාරයක්. ව්‍යාපාරයක්. මොකද හේතුව ඒකේ ව්‍යාපාරයක් කියන්නේ ඒ ව්‍යාපාරය තුල සම්පත් තියෙනවා. ඒ සම්පත්
කළමනාකරණය කරන්න විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේ මේ ආයතනයට අරමුණක් තියෙනවා. මේ විශේෂයෙන් රාජ්‍ය ආයතන ගත්තාම ලාභය විතරක්ම නෙවෙයි අරමුණ. මහජනයාට සේවය කරන්න ඕනේ. ඒ මහජනයාගේ අවශ්‍යතාවයන් අවශ්‍ය විදියට ඉටු වෙන්න ඕනේ. ඒ වගේ මේ ආයතනය පාඩු නොලබා ව්‍යාපාරයක් විදියට ගෙනියන්න ඕනේ. එතකොට මෙන්න මේ රාමුව මේක පෞද්ගලික අංශයත් රාජ්‍ය අංශයයි කියලා වෙනස් වෙන්න බෑ. ව්‍යාපාරයක් අපි මෙහෙවනකොට ඒ ව්‍යාපාරයේ මෙහෙවීමේ අරමුණ වෙන්න ඕනේ. ඒ ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන ප්‍රධාන අරමුණු ඉටු වෙනවද කියන එක. නමුත් මට දැන් තේරෙන විදියට මේ ආයතන වලටපත් වෙන මුල් පුටු වලට ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම මම මෙන්න මෙහෙමත් ඒක පැහැදිලි කරන්නම්. අපි ගත්තොත් එහෙම දැනට ඒ වගේ කළමනාකරන තීරණ ගන්නවද නැත්නම් හරියට මේ සම්පත් කළමනාකරණය වෙනවද කියන එක ගැටලුවක්. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මං හිටපු කාලේ අපි සාමාන්‍යයෙන් තෙල් නැව් 100ක් විතර අවුරුද්දට ගේනවා. තෙල් නැව් 100ක් විතර පෙට්‍රල් ඩීසල් භූමි තෙල් ඒ වගේම දැවි තෙල් and crude oil. එතකොට මේ දැන් අපි තෙල් නැව් 100ක් තියෙනවා කියලා කියන්නේ ගේනවා කියන්නේ හැම දවස් 3කටම සැරයක් තෙල් නැවක් බානවා කියන එක. එතකොට මේක විශාල කාර්යභාරයක්. එතකොට මේ ටික කරේ දැන් ඉන්න සේවක පිරිසම තමයි. ඔය මධ්‍යම ලෙවල් එකේ නැත්තම් මේ සෙකන්ඩ් ලේයර් එකේ ඉන්න කළමනාකරුව බොහොම දක්ෂයි ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට වැඩ කරන්න අපි හරි තීරණ දෙන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට අර නායකත්වයේ පිළිබඳ පිළිගැනීමක් තියෙන්න ඕනේ. ඒගොල්ලන්ට ඒ පිළිබඳව හැඟීමක් ඇති වෙන්න ඕනේ. අපිට හරි ඩිරෙක්ෂන් එකක් නැත්තම් හරි දැක්මක් තියනවා කියලා. නැත්තම් අපේ නායකයෝ අපිව හරියට ගමන් කරනවා කියලා. දැන් තත්වය අපි නැව් එන්නේ ඉඳලා හිටලා දැන් ඔබතුමා කිව්වා දැන් නැව් ඉන්නේ නැහැ කියලා දැන් තව කීප දවසකට. එතකොට මේ ඉඳලා හිටලා එන නැව අපි කොහොමද බෙදා හරින්නේ? ඇත්තටම ඒකට සැලැස්මක් තියනවද? ඒක හරියට කරනවද කියන එක ගැටලුවක්. එතකොට මේ ආයතනයේ අපි කංජතෙල් නීතිගත සංස්ථාව ගත්තොත් සභාපතිතුමෙක් ඉන්නවා, කළමනාකරණ අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා. ඒ වගේම අපේ CPSTL එක නැත්නම් තෙල් ගබඩා පර්යන්ත සමාගම ගත්තොත් එතනත් සභාපතිවරයෙක් ඉන්නවා. ඒ වගේම අපි ඒකට කියනවා DGM කියලා. මොකද DGMsලා ඉන්නවා 15කට විතර කිට්ටු වෙන්න මේ ආයතන දෙකේම. විශාල තනතුරු හොබවන කට්ටියක් ඉන්නවා. නමුත් ටොන් 40000කට නැවක් ආවහම ඒක රටේ අවශ්‍යතාවය අනුව මහජනයාගේ අවශ්‍යතාවය අනුව බෙදා හරිනවද කියන එක විශාල ගැටලුවක්. දැන් සති 3කට විතර උඩදී මට මේක කන්ෆර්ම් කරන්න අමාරුයි. නමුත් ලැබිච්ච ආරංචියක් ඇමතිතුමා කතා කරලා අහලා තිනවා මේ දැන් ඉන්න ඇමතිතුමා. අහලා තිනවා මේ තෙල් ටික හරියට බෙදෙනවද කියලා. එතකොට මොකද්ද ලිස්ට් එක කිව්වාම ලිස්ට් එක ගෙනලා දීලා තිනවා 200ක් බවුසස් එදා රෑ යන්න ඕන. නමුත් ඒක ඒ විදිහට ගිහිල්ලා නැහැ. ඒතර ඇමතුමාට කේන්ති කියලා ඇමතුමා කියලා තිනවා එයාගේ පර්සනල් ඇසිස්ටන්ස්ලා දෙන්නට ගිහිල්ලා ගැන්ට්‍රි එක ගාව වාඩි වෙලා ඉන්න රෑලි වෙනකම් මේ බවුසස් ටික මේ ලිස්ට් එකේ හැටියට යනවද කියලා. ඇයි යන්නේ නැත්තේ? ඒකට හේතුව තමයි අර මම කිව්ව දේ. සම්පත් කළමනාකරණය වෙන්නේ නැහැ කියන එකයි මට තියෙන හැඟීම. මම මේ කියන්නේ කන්ෆර්ම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද මම මේ තත්ත්වෙ හිටින්නේ මට ලැබිච්ච ආරංචියක් මම මේ කිව්වේ. එතකොට ඒක එහෙම වෙනවා නම් ඇමතිතුමාගේ පර්සනල් ඇසිස්ටන්ස්ලාට ගිහිල්ලා තෙල් බෙදන දේ හරියට වෙනවද කියන එක කියන්න බලන්න වෙනවා නම් මේ ඉහළ කළමනාකාරීත්වය මොකද්ද කරන්නේ? දැන් අපි ඉන්න කාලේ මේ ඇමතිතුමාට සම්බන්ධයක් තිබුණේ නැහැ ඇත්තටම. අපි ආයතනය රන් කරා. අපි ආයතනයක් විදිහට නැත්නම් ව්‍යාපාරයක් විදිහට කරා. අපිට මට ගොඩාක්ම සහයෝගය ලැබුණ අන්තිමට හිටපු සභාපතිතුමා මිස්ටර් එස් අමරසේකර. ඒ මහත්මයා ඇත්තටම අපිට නිදහසක් දුන්න හරි තීරණ ගන්න. හරි දේ කරන්න. එතකොට අන්න ඒ වගේ දේවල් අපිට ඒ තීරණ ගත්ත නිසා අපිට මිනිස්ත්‍රි පැත්තට යන්න ඕන වෙලා තිබුණේ නැහැ. අපේ ආයතන රන් කරා. නමුත් දැන් තියෙන විදියට ඇමතිතුමාට සම්බන්ධ වෙන්න වෙනවා නම් හැම දෙයකම දැන් අපිට පේනවා නිවුස් වලදී ඇමතිතුමා තමයි කියන්නේ තෙල් එන්නේ නැද්ද? එනවද නැද්ද? තෙල් වලට මොකද වෙන්නේ? ඕඩර් ගන්න බැරිද? ප්‍රසම්පාදනය වෙන්නේ කොහොමද? අපිට පේන්නේ නැහැ සභාපතිතුමාවත් නැත්නම් කළමනාකරණ අධ්‍යක්ෂකතුමාවත් මේ ගැන කතා කරනවා. එතකොට එතනදී මම දකින දේ මෙතනදී දේශපාලනයේ මේ ආයතනයට එන්න ඕනේ නැහැ.
මම මේ දේශපාලනයත් එක්ක අමනාපෙන් නෙවෙයි මම මේ කතාව කියන්නේ. මේ ව්‍යාපාර කියන්නේ ව්‍යාපාර විදියට යනවා. එතකොට ඒකට සභාපතිතුමෙක් ඉන්නවා, මම කළමනාකරන අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා, ඊට පල්ලෙහෙන් ගොඩාක් තනතුරු දරන දැනුම තියෙන පුද්ගලයෝ ගොඩාක් ඉන්නවා. ඒතර මේගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන මේක හරි ගස්සන්න. දැන් මම ඉන්න කාලේ මම ඇත්තටම මම ක්‍රෙඩිට් ගන්න කියනවා නෙවෙයි. මට ලැබුණා සහයෝගය මගෙත් එක්ක වැඩ කරපු ඒ ලේයර් එකේ හිටපු මට පල්ලෙහාන් හිටපු හැමෝම. එතකොට ඒ හැම කෙනෙක්ම මම සාමාන්‍යයෙන් උදේ 6ට ගෙදරින් ගියාම මම 7 වෙනකොට ඔෆිස් එකේ. රෑ 10 වෙනකන් හැමදාම සෙන්සුරාදා වෙනකන් අපි වැඩ කරා. ඒ වැඩ කරලා තමයි මේ ආයතනය කාර්යක්ෂම කරේ, පරදායි කරේ. නමුත් මට දැන් ලැබෙන ආරංචිය හැටියට කළමනාකරන අධ්‍යක්ෂකතුමා සතියට දවස් 2යි එන්නේ, එයාවත් ඉන්නේ පැය කිහිපයයි. ඒතකොට එහෙම ආයතනයක් දුවන්න බෑ. ඒතකොට මේක මං හිතන්නේ මේ රාජ්‍ය ආයතනය කියන්නේ මේ දේශපාලන ආයතන නෙවෙයි. ඒවා ව්‍යාපාර. ඒතකොට මේ ව්‍යාපාර පරමාර්ථයෙන් මේවා දුවනවා නම් හරි කළමනාකරන ක්‍රමවේද අනුගමනය කරනවා නම් මං හිතන්නේ මේ හැම ආයතන හැම රාජ්‍ය ආයතනයක්ම සාර්ථකව ගෙනියන්න. අපි සාමාන්‍ය මිනිස්සු විදිහට අපිට තියෙන බරපතල ප්‍රශ්නය තමයි දැන් මොරටුවේ ඉන්න ෂෙඩ් එකට අද තෙල් එනවද? හැබැයි මොරටුවේ ෂෙඩ් එකට නොකඩවා තෙල් එනවා දවසින් දවස එනවා. හැබැයි රත්මලානේ තියෙන එකට එන්නේ දවස් 3කින් 3කට සැරයක් වගේ. ඇයි මේ ෂෙඩ් වලට දෛනිකව තෙල් එන්නේ නැත්තේ? සමහරක් ඒවාට දෛනිකව එන්නේ. හරි. මේකත් ආයෙත් මම යන්නේ මේ සැලසුම් කිරීම පිළිබඳව. බෙදා හැරීමේ සැලසුම් පිළිබඳව. එතකොට මේ ආයතනයේ ව්‍යාපාරයක් නම් මේ ආයතනයේ තියෙන එක වගකීමක් තමයි මේ තෙල් බෙදා හැරීම සාර්ථකව ක්‍රමානුකූලව වෙන්න ඕන කියලා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් තෙල් බෙදා හැරීමේදී අපි ගාම අවශ්‍ය කරන තොරතුරු ඕනටත් වඩා ආයතන තුළ තියෙනවා. අපි දැන් ගත්තොත් එහෙම ෂෙඩ් එකක් ගත්තොත් ඒ ෂෙඩ් එකට ආශ්‍රිතව කොච්චර පාරිභෝගිකයෝ ඉන්නවද කියලා ඒ තොරතුරු තියෙනවා. එහෙම තමයි මේ ෂෙඩ්ස් ඒගොල්ලන් සෙට්ස් දාන්න ඉඩ දීලා තියෙන්නේ. මොකද ඒකටත් මොරටු විශ්වවිද්‍යාලයෙන් කරපු අධ්‍යයනයකින් තමයි මේ පෙට්‍රල් ෂෙඩ්ස් දාන්න ක්‍රමවේදයක් හදලා තියෙන්නේ. අපි ඉන්න කාලේ ඒක තමයි ඒක ෆයිනලයිස් උනේ. ඒට පිටින් කිසිම විදියකින් ෂෙඩ් එකක් දුන්නේ නැහැ. ඊළඟට මේ සෙට් බෙදා හරින තැන් වලට ක්‍රමයක් අනුව ගෙවනවා. අපි තෙල් හරියට එවනවා නම් ඒ දේ හරි විදියට ඔබතුමා කිව්වා වගේ එක ෂෙඩ් එකකට වැඩියෙන් ගිහලා තව ෂෙඩ් එකකට අඩුවෙන් යනවා නම් එතනම පැහැදිලි ඒ ෂෙඩ් එක ඒ වැඩියෙන් යන ෂෙඩ් එකේ යම්කිසි ෆේවරේෂන් එකක් නැත්නම් ඒ ෂෙඩ් එකට යම්කිසි ලෙන්ගතුකමක් තියෙනවා වෙන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්ද? කරන්න බෑ. නමුත් ඒක වෙනවාද? ඒක තමයි වෙන්නේ. මොකද මේක ඇත්තටම මේක තමයි මම ආයිත් කියන්නේ. මේ සම්පත් කළමනාකරණයේ තියෙන වැරද්දක්. මේ තීරණ ගන්න සමහරක් වෙලාවට මම හිතන්නේ නෑ ඔය තොරතුරු ආයතනයේ ප්‍රධාන කළමනාකාරීත්වය දන්නවා කියලා. එතකොට ඒක තමයි ඒගොල්ලන්ගේ වගකීම. ඒක නිසයි අර දවසක් මම කිව්වේ අර උදාහරණ ඇමතිතුමා ඇයි කතා කරලා අහන්නේ ඇයි මේක මේ විදිහට නොගිය කියලා. එතකොට එහෙම වෙන්න හේතුව අර නොයෙකුත් යම් අරුබුදකාරී තත්ත්වයන් ඔය බෙදා හැරීමේ ඇතුලේ තියෙනවා. එතකොට ඒක මට පොඩි සැකයක් තියෙනවා. සමහර විට ඒ ෆේවරේෂන් එක කරන්නේ කොහොමද? ඒගොල්ලන්ට 아무තු සහයෝගයක් දෙන්නේ කොහොමද? කියන එක ගැටලුවක් තියෙනවා. යම් තොරතුරු සමහරක් වෙලාවට තියෙනවා. එක පුජ්‍යලයෝගේ ඇඳුනුම්කමට නැත්තම් වෙන ක්‍රියාකාරකම් උඩ වැඩි වශයෙන් ඒගොල්ලන්ට බවුසර්ස් දෙනවා කියලා. ඉතින් මෙන්න මේක අපි ඇත්තටම හරි ගැස්සුවොත් මම හිතන්නේ හැම පාරිභෝගිකයාටම තියෙන තෙල් ටික සාධාරණ විදියට ලැබෙවි. ඔබතුමා කියන කාරණාවත් එක්ක ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව තෙල් බවුසර් කොච්චරක් තියෙනවද? ඒක නම් මට දැන් කියන්න අමාරුයි. සෑහෙන ප්‍රමාණයක් තිබුණා. නමුත් ඒවා දැන් මට පේන විදියට ගොඩාක් පෞද්ගලිකකරණය වෙලා ගොඩාක් පෙට්‍රල් ස්ටේෂන් වලට බවුසර්ස් තියෙනවා. ඒතකොට ඒගොල්ලන්ගේ බවුසර්ස් වලින් තමයි අදින්නේ. ඒ වගේම යම් බවුසර්ස් පෞද්ගලික අංශය සතුවක් තියෙනවා. හැබැයි මට ඒ ගැන නම් ස්ටැටිස්ටික්ස් මේ තොරතුරු මං ගාව දැන් නැහැ. දැන් බෙදා හැරීමේ දුර්වලතාවය ගැන කතා බහ කරානේ. අපි ඔබතුමා මීට කලින් මතු කරපු ප්‍රශ්නේ. දැන් දුම්රියෙන් ගෙනියන්න පුළුවන් මෙච්චර පහසුවෙන් කරන්න පුළුවන් වැඩේ බවුසරයකින් යනකොට කාලය සහ වියදම මේ සියල්ලම වැය වෙනවා. ඇයි දුම්රියෙන් ගෙනියන්නේ නැත්තේ? ඒක ලැබෙයි ලොකු ගැටලුවක්. සමහර විට මෙහෙම වෙන්න පුළුවන්. යම් කෙනෙක්
සතු බවුසර්ස් වලට බිස්නස් එක දෙන්න ව්‍යාපාර ඒගොල්ලන්ට යම්කිසි ව්‍යාපාර කටයුතු වලට අත දෙන්න අවශ්‍ය දේවල් තියෙන්න පුළුවන්. ඉතින් ඒක හරියටම කන්ෆර්ම් කරන්න අමාරුයි. අපි බැලුවොත් වැඩේ තියෙන්නේ සමහරක් වෙලාවට මේ බවුසර්ස් අයිතිකාරයෝ කවුද කියලා හොයලා බලන්න වෙනවා අපිට. ඒක ඉන්වෙස්ටිගේට් කළ යුතු කාරණයක්. මොකද ඇත්තටම කියනවා නම් දුම්රියෙන් ප්‍රවාහනය කිරීම ඉතාමත්ම ලාභදායකයි. දැන් අපි ගත්තොත් එහෙම දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ලංකා IOC එක අපි එකතු වෙලා තමයි බෙදා හැරීමේ සමාගම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපිට ඇත්තටම අපි හරි සහයෝගයෙන් වැඩ කරනවා නම් IOC එකත් එක්ක අපිට පුළුවන් ත්‍රිකුණාමලයේ පැත්තට අවශ්‍ය කරන තෙල් ටික IOC එකෙන් ගන්න. එතකොට මෙහි ඉඳලා ට්‍රාන්ස්පෝර්ට් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තව දෙයක් මේ කවුරුත් දන්නේ නැති කතාවක් තියෙනවා. ඒක තමයි දැන් IOC එක කොළඹ බෙදා හැරින තෙල් ටික තියෙන්නේ CPSTL එක ඇතුලේ තියෙන ටැංකිය වල. එකම ටැංකියේ තියෙන්නේ. CPC එකෙන් ගේන තෙලුත් දාන්නේ ටැංකියේ අපි කියමු පෙට්‍රෝල් කියලා 92 කියන්නේ. එකම ටැංකියට තමයි CPSTL එක ගෙනලා දෙන්නේ. එතකොට IOC එකට තෙල් නිකුත් කරන්නේ කොළොන්නාව ගබඩා පරයන්තේ. එතකොට එහෙම වුණාම එතකොට ඒ තෙල් බෙදා හැරීමේදී IOC එකේ තෙල් වෙනම තියාගන්නවා කියලා එකක් නැහැ. ඉතින් CPC එක ඇත්තටම එතන තියෙන්නේ අපි සාමූහිකව පාවිච්චි කරන ටැංකි සමූහයක්. එතකොට මෙතනදී අපි බලන්න ඕනේ කොහොමද ඒ වගේම අපිට දැන් අපි මේකත් මම කිව යුතුයි. දැන් 1935 ඒ කියන්නේ පළමු ලෝක සංග්‍රාමයෙන් පස්සේ දෙවෙනි ලෝක සංග්‍රාමයේ එන්න ඉස්සෙල්ලා මහා බ්‍රිතාන්‍ය විසින් හදපු ටැංකි 100ක් තියෙනවා. ඉන් එකක් ජපාන්ු බෝම්බ දාලා විනාශ වෙලා තියෙනවා 99ක් තියෙනවා. ත්‍රිකුණාමලේ. ඒතර මේක තියෙන්නේ හෙක්ටයාර් 800 ගානක වපසරියක ලස්සන ප්‍රදේශයක්. මේ ටැංකි වලින් ටැංකි 11ක් විතර මම දන්න විදියට ඉන්දියන් ඔයිල් සමාගම පාවිච්චි කරනවා. එතකොට අපිටත් පුළුවන් ටැංකි කීපයක් හරි ගස්සලා අරගෙන අපිටත් පුළුවන් තෙල් ගොඩ බාන්න ත්‍රිකුණාමලේ. මේ යෝජනාව මම කළා. දැන් සිද්ධ වෙන්නේ නැහැ. දැන් සිද්ධ වෙන්නේ දැන් ඉන්දියන් ඔයිල් සමාගම විතරයි එතන තෙල් ගොඩ බාන්නේ. ටැංකි හිස්. ඔව් ඒ ටැංකි රිපෙයාර් කරන්න ඕනේ. මොකද ඒ ටැංකි ඇත්තටම කියනවා නම් ඒ ටෙක්නොලොජි එක ඒ ටැංකි වල යකඩ ඇත්තටම කියනවා නම් ඉතාමත්ම අනර්ගයි. මම පර්සනලි ගිහිල්ලා මම CPC එකේ ඉන්න කාලේ අපි ගිහිල්ලා බැලුවා ඒවා. නමුත් සමහරක් ටැංකි වල යකඩ පවා කපාගෙන ගිහිල්ලා. මම දන්නේ ඒවා කවුද කරලා තියෙන්නේ කියලා. නමුත් මේ ටැංකි රිපෙයාර් කරන්න පුළුවන්. මේ ටැංකි වල ධාරිතාවය අපි ගත්තොත් මේ ටැංකි C යේ ධාරිතාවය 1 million tons. ඒ කියන්නේ එක ටැංකියක් 10,000 tons. ස්ටොක් කරගන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් අපි ලොකු වැඩපිළිවෙලක් තිබුණා මේ 2014 කාලවකවානුවට එනකොට. නමුත් අපේ අවාසනාවට මම දන්නේ ඒක දේශපාලනික වශයෙන් වාසනාවද අවාසනාවද කියලා. නමුත් අපට අයින් වෙන්න සිද්ධ වුණා 2015 මැතිවරණයෙන් පස්සේ. එතකොට අර අපි බලාපොරොත්තු වෙච්ච තොරතුරු අපි බලාපොරොත්තු වෙච්ච කාරුකාරණා ක්‍රියාත්මක වෙන්න ගියේ නැහැ. අපේ යෝජනාව තිබුණේ මේ ටැංකි 99 අපි රිපෙයාර් කරලා අරගෙන ඉන්දියන් ඔයිල් සමාගම 11ක් පාවිච්චි කරන එක ඇත්ත. නමුත් ඉදිරි ටැංකි ටික අපට පුළුවන්කමක් තිබුණා ලංකාවත් සිංගප්පූරු වගේ ඔයිල් හබ් එකකට කිට්ටු කරන්න. මේ ටැංකි ටික රිපෙයාර් කරා නම් මේ ටැංකි ටික හරි ගැස්සුවා නම් සමහරට කෙනෙක් කියන්න පුළුවන් ඒකට කොහෙන්ද සල්ලි කියලා. නමුත් ඒවට ඉන්වෙස්ටර්ස්ලා හොයාගන්න ක්‍රම සහ විදි තියෙනවා. අපෙන් තවත් රටකට තෙල් බෙදා හැරීමේ තනක් කරන්න තිබුණා. එහෙම නැත්නම් තව රටකට අපේ රටේ තෙල් ගබඩා කරන්න ඉඩ දීලා අපිට යම්කිසි විදේශ විනිමය ටිකක් උපයන්න තිබුණා. එතකොට එහෙම කරන්න පුළුවන් වුණා නම් අපිට තෙල් පිළිබඳ සිකියුරිටි එක නැත්නම් අවදානම අඩු කරගන්න තිබ්බා. මොකද එතකොට අපේ රට ඇතුලේ තෙල් තියෙනවා. එතකොට අපිට අවශ්‍යතාවයක් වුණොත් අපිට තෙල් ගන්න පුළුවන්. එතකොට මේක හැබැයි ටිකක් ලොකු කාර්යයක්. මොකද හේතුව දැන් මේ තෙල් ටැංකි තියෙන තත්ත්වය අනුව ඒකට ඉන්වෙස්ට්මන්ට් එකක් අවශ්‍යයි. ඒකට අපිට පුළුවන් ඉන්වෙස්ටර් කෙනෙක් හොයන්න. ඒ ඉන්වෙස්ටර් කෙනෙක් හොයලා ඒගොල්ලන්ට තෙල් ගබඩා කිරීමේ අවස්ථාව දුන්නොත් අපිට ඊට පස්සේ තෙල් ඉම්පෝට් කරන්න අවශ්‍ය නැහැ. අපේ රට ඇතුලේ තෙල් තියෙනවා. අපිට ඒගොල්ලන්ගෙන් ගන්න පුළුවන් සාධාරණ මිලකට නැත්නම් එකඟ වෙන මිලකට. එතකොට මේක ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. ලංකා කනිතෙල් නීතිගත සංස්ථාවත් IOC එකත් ආවට පස්සේ තරඟකාරීත්වයක් නිර්මාණය වෙනවා.
ඒකාධිකාරී ව්‍යාපාරයක් හරහා තරගකාරී ආයතන ආවට පස්සේ දෙක උත්සාහ කරනවා ඉදිරියට යන්න. ලංකා IOC ඉදිරියට යනවා. කනිතෙල් නීතිගත සංස්ථාව පස්සට එනවා. ඒකට හේතුුනේ මොකක්ද? මෙහෙමයි. දැන් කංචතෙල් නීතිගත සංස්ථාව රාජ්‍ය ව්‍යාපාරයක්නේ. එතකොට නමුත් IOC එක ඇවිල්ලා පෞද්ගලික ව්‍යාපාරයක් විදිහට තමයි ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ මූලික අරමුණ ඇත්තටම ලාභදායකත්වය. අපිට ලාභදායකත්වයට වඩා එහා ගිය පරමාර්ථ තියෙනවා. ඒකට තමයි මේ රාජ්‍ය ව්‍යවසාය කියන එක තියෙන්නේ. ඒතර මෙතනදී මම උදාහරණයක් වශයෙන් ගත්තොත් භූමි තෙල්. අපි දෙන්නේ ඊ타ත්ම අඩු මිලකට පාරිභෝගිකයන්ට. මොකද ඒක අවශ්‍යයි. මේ භූමි තෙල් ගොඩක් වෙලාට දීවරයින්ට ලබා දෙනවා. ඒ මොකද ඒගොල්ලන්ගේ දීවර කර්මාන්තයට අවශ්‍ය නිසා. නමුත් IOC එක භූමි තෙල් ගේන්නේ නැහැ. ඒතර ඒගොල්ලෝ ඇත්තටම විකුණන්නේ ලාභදායී ප්‍රොඩක්ට්ස් විතරයි. ඒතර ඒගොල්ලෝ ඉස්සරහට යනවා. නමුත් CPC එක අනිවාර්යයෙන්ම ඒ සබ්සිඩයිස් ප්‍රයිස් එකට භූමි තෙල් ගෙනල්ලා දෙනවා. ඒ වගේම ඩීසල්. ඩීසල් උත් ඇත්තටම අපේ රටේ පොදු ප්‍රවාහනයට අවශ්‍යයි. නිෂ්පාදනයට අවශ්‍යයි. ඒ වගේම අපේ ඇග්‍රිකල්චර් වලට නැත්නම් මේ කෘෂිකාර්මික නිෂ්පාදන වලට අවශ්‍ය වෙනවා. ඒ වගේම කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවාහනය කරන්න අවශ්‍ය වෙනවා. එතකොට මේ වගේ ගොඩක් කටයුතු සඳහා අපට ඩීසල් විශාල ප්‍රමාණයක් ගේන්න වෙනවා. සාමාන්‍යයෙන් ඩීසල් වලින් ලොකු ලාභයක් ලැබෙන්නේ නැහැ. ඇත්තරම ආයතනයකට දැන් විශේෂයෙන්ම ආයතන දෙකටම වැඩිපුර ලාභයක් ලැබෙන සුපර් ඩීසල් වලිනුයි ඔක්ටේන් 95 වලිනුයි. අර පැත්තෙන් බැලුවාම විශාල ප්‍රමාණයක් ඩීසල් විකුණන්නේ නෝමල් ඩීසල් විකුණන්නේ CPC එක. මේ අර්බුදය හිතාමතා ඇති කරපු අර්බුදයක් IOC එකට අවශ්‍ය වෙනවා. පෙට්‍රෝලියම් කෝපරේෂන් එක මිලදී ගන්න. ජනතාව අතර තියෙන මතයක්. ඔබතුමා හිටපු කළමනාකරණ අධ්‍යක්ෂකවරයා හැටියට මේක දකින්නවද? නෑ, ඇත්තටම නැහැ. මොකද හේතුව මම නම් මට එහෙම තොරතුරක්වත් ලැබිලා නැහැ. අවංකවම කිව්වොත් මම හිතුවේ ඒකේ අනිත් පැත්ත ඇත්තටම මේ ආයතනය සාර්ථකව ගෙනිච්චනම් අපිට IOC කියන ආයතනයක් අවශ්‍ය නැහැ. හැබැයි තරගකාරීත්වයක් අවශ්‍යයි. තරගකාරීත්වය තුල අපිට හැමතිස්සෙම සිද්ධ වෙන්නේ අපි ලබා දෙන භාණ්ඩවල ක්වොලිටි එක ඉහළට යන එක. එහෙම නැත්නම් කවුරුවත් ඒක තරඟ කරන්නේ නැත්නම් කවුරුවත් ප්‍රශ්න කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම හිතන්නේ ආයතනයක් තිබුණාට කමක් නැහැ. නමුත් ඇත්තටම කියනවා නම් මාකට් ෂෙයා එක ගත්තොත් නැත්නම් මේ වෙළඳපොලේ සහභාගීත්වය ගත්තොත් CPC එක 80ක් විතර ඉන්නවා. IOC එක ඉන්නේ 20ක් විතර. ඉතින් ඒක නිසා CPC එක ගන්න රෙස්පොන්සිබිලිටි එක වැඩි. ඉතින් මම විශ්වාස කරනවා මේ එහෙම අදහසක් නම් මම දන්න තරමින් නැහැ කියලා. අර්බුදය මේ පැවැත්වෙන මොහොතේදී යෝජනා වෙනවා තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන්. දැන් අපි තෙල් මිලදී ගන්නට ඕන රුසියාවෙන් අඩු මිලට ගන්න පුළුවන් කියලා. ඔබතුමා දැන් මේ තනතුරේ හිටියානම් ඔබතුමා රුසියාවෙන් තෙල් මිලදී ගන්නවද? මෙහෙමයි. ඒ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ප්‍රසම්ප්‍රදාන ක්‍රියාවලිය යටතේ. රුසියාවේ යම්කිසි ආයතනයකින් එහෙම නැත්නම් රුසියන් ගවර්න්මන්ට් එක. මොකද මේ මිලදී ගැනීම ක්‍රමසහවිධි කීපයක් තියෙනවා. රජයන් අතර මිලදී ගැනීම තියෙනවා. එතකොට ප්‍රසම්පාදන ක්‍රියාවලිය යන්නේ නැහැ. මොකද අපි ඒකට කියනවා G2G purchases කියලා. හැබැයි එතනදී ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ යම් කිසි කොටසක් ක්‍රියාත්මක වෙනවා මිල සම්බන්ධයෙන්. අපි මිලදී ගන්න මිල සම්බන්ධයෙන්. එතකොට මේ දැන් රුසියාවෙන් අපට ගන්න පුළුවන් නම් තෙල් මම මේ කියන්නේ පෙට්‍රල් සහ ඩීසල්. එතකොට ඒකට හරි මිලක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපට අවශ්‍ය කරන ණය සහන ලැබෙනවා නම් මේ ගොඩක් කරුණු ගොඩාක් තියෙනවා සලකා බැලිය යුතු. එහෙම නම් රුසියාවෙන් මිලදී ගන්නවා අනිවාර්යයෙන්ම. ඒකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාරයක් හැටියට ඒකෙන් ලැබෙන බෙනිෆිට් එක එහෙම නැත්නම් ප්‍රයෝජනය අපි කොහොමද අඩු මිලට තෙල් ගෙනල්ලා පාරිභෝගිකයට ලබා දෙන්නේ කියන එක. අපි කතා කරමු තෙල් මිල සම්බන්ධයෙන්. තෙල් මිල දෛනිකව එහා මෙහා නොවුනත් විටින් විට තෙල් මිල අහස උසට නැගලා තියෙනවා. හෙට කීය වෙයිද දන්නේ නැහැ. මිනිස්සු අතර තියෙන මතය මේක නිර්මාණය වෙන්නේ ඩොලර් ප්‍රශ්න නිසාද නැත්නම් තව දුරටත් ඉහළට යාවිද මේක අඩු කරගන්න බැරිද? ආයිත් මම එන්නෙම කල්පනාකරණයේ පැත්තටමයි. හැබැයි දැන් ඇත්තටම කියනවා නම් අපි දැකපු ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ විදේශ විනිමය අර්බුදය. ඒ නිසා අපේ රුපියල අපි හිතුවට වඩා අවප්‍රමාණය වෙලා තියෙනවා. එතකොට ඒ අනුව
මොකද අපිට තෙල් මිලදී ගන්න තියෙන්නේ ඩොලර් පාවිච්චි කරලා. එතකොට අපි මීට මාස 6කට නැත්නම් 8කට ඉස්සෙල්ලා අපි තෙල් මිලදී ගන්නකොට අපිට තිබුණේ ඇත්තටම ඩොලර් එකක් 200කට කිට්ටු වෙන. අද ඒක 360කට ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ ඩොලර් එකට අපිට ගෙවන්න තියෙන රුපියල් ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් ඒ නිසා මිල ඉහළ යාම ඩොලරය සහ රුපියලේ සම්බන්ධතාවය අඩු සිද්ධ වෙනම එක කාටවත් වළක්වන්න බෑ. ඒකට මිල සූත්‍රය හඳුන්වලා දුන්නේ. මිල සූත්‍රය සුදුසු ක්‍රියාමාර්ගයක් නෙවෙයිද? ඇත්තටම මිල සූත්‍රය සුදුසු ක්‍රියාමාර්ගයක්. මොකද හේතුව මිල සූත්‍රය අපි හරියට ඉන්ට්‍රොඩියුස් කරොත්, හරියට අපි හඳුන්වා දුන්නොත් හැම කෙනෙකුටම මේ මිල ක්‍රියාත්මක කරන විදිය දැනගන්න පුළුවන්. අපි ඒකට කියනවා ට්‍රාන්ස්පරන්සි කියලා. එතනදී කාටවත් ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. මිල වැඩි වෙනවා නම් ඒ වැඩි වුණේ ඩොලරයේ අවප්‍රමාණය වෙන ප්‍රමාණයටද. ඒ වගේම ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යන ප්‍රමාණයටද. දැන් අපි ගත්තොත් එහෙම 2016 2017 2018 යන වර්ෂවලදී තෙල් මිල ගොඩාක් පහළට වැටුණා. සමහරක් අවස්ථාවලදී ක්‍රූඩ් මිල ඩොලර් 20ට ගියා බැරල් එක ප්‍රයිස් එක. අද 110 120 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට මේ ජාත්‍යන්තර වෙළඳපොලේ බැරල් එකක මිල විචලනය වෙන ආකාරයත් ඩොලර් එකේ මිල විචලනය වෙන ආකාරයත් බලපානවා අනිවාර්යයෙන්ම. මොකද හේතුව මේක ලංකාවට ගේන්න. ඒ නිසාම තව මේ නැව් ප්‍රවාහන ගාස්තු වැඩි වෙනවා. නැව් ප්‍රවාහන ගාස්තු වැඩි වෙනකොට ඉන්ෂුරන්ස් ඒවා වැඩි වෙනවා. එතකොට මෙන්න මේ ගොඩක් කරුණු එකතු වෙලා තමයි මේ තෙල් මිල හැදෙන්නේ. ඒ වගේම ආයතනයේ බදු මුදලකුත් තියෙනවානේ. එතකොට මේ කියන කරුණු ඔක්කොම එකතු වෙලා තමයි මේ මිල හැදෙන්නේ. එතකොට මේ මිල සූත්‍රය කියන එක නැත්තම් මිලට අඩංගු වෙන කරුණු පිළිබඳව අපි හරි දැනුමක් ඇතිව අපි වැඩ කරනවා නම් ඒ වගේම මේක මහජනතාවට කියනවා නම් මෙන්න මේ විදිහටයි සිද්ධ වෙන්නේ. එතකොට මං හිතන්නේ ගැටලුවක් මතුවේයි කියලා මේ මිල ඉහළ යාම පිළිබඳව. ඔබ ආයතනයේ මානව සම්පත් ගැන බොහොම උනන්දුවෙන් කතා බහ කරා. හැබැයි සාමාන්‍ය ජනතාව අතර නම් තියෙන පෙට්‍රෝලියම් එකේ වැඩ කරන මිනිස්සු අහස උස්සට විශාල වැටුප් ගන්නවා. මෙච්චර අමාරු කාලයක වුණත් පෙට්‍රෝලියම් එක බංකොලොත් වුණත් එයාගේ වැටුප අතිශය විශාලයි කියලා. මෙහිමයි. ඇත්තටම මම ඒකට මෙන්න මේ විදිහට පිළිතුරු දෙන්නම්. දැන් මේ වැටුප් තල නිර්මාණය වෙලා තියෙන්නේ යම් යම් ක්‍රමවේදයන්ට අනුව. ඒ කියන්නේ මේක ඒකට තියෙනවා මොකක්ද ඒකට කියන්නේ වැටුප් හරිගස්සන ක්‍රමවේද තියෙනවා. ඒ වැටුප් හරිගස්සන කියන්නේ ඒක හරිගස්ස දෙන ප්‍රොසීඩියර් එකක් තියෙනවා. ඒ කියන්නේ එක එක තනතුරෙන් තනතුර ලෙවල් එකෙන් ලෙවල් එකට ඒ ලැබෙන වැටුප් ප්‍රමාණයන් වෙනස් වෙනවා. ඒ තනතුරෙන් උඩට යනකොට. ඒතකොට ඒකේ මම දන්න තරමට ලොකු වෙනසක් නැහැ. මොකද හේතුව අපි විකුණන තෙල් ප්‍රමාණය ගත්තාම සමහරක් වෙලාවට සත ගාණක් තමයි ලීටරයකට ඔය වැටුප් පිරිවැය බෙදුවොත් යන්නේ. ඒ තරම් විශාල තෙල් ප්‍රමාණයක් අපි රට තුළ බෙදා හරිනවා. මම ඒක අදහස් කරන්නේ ඒගොල්ලෝ වැඩි වැටුප් ගන්නවා එහෙම කියලා. මොකද හේතුව අපි ගත්තොත් එහෙම දැන්ට මට ඇත්තටම ස්ටැටිස්ටික්ස් නැහැ. මං හිටපු කාලේ ඒගොල්ලන් එකම ප්‍රශ්නයක් තිබුණා. මොකද සේවක පිරිස විශාලයි. නමුත් ඉන්න සේවකයෝ ගොඩාක් සැලරි ගත්ත කියන එක මං හිටපු කාලේ නම් එච්චරම මට සේවකයෝ අතිරික්තයක් දෙන්නේ. ඔව් එහෙම එකක් තියෙනවා. මොකද හේතුව දැන් මම ඒකත් කියන්නම්. මම වැඩ බාර ගන්නකොට මැනේජින් ඩිරෙක්ටර් හැටියට මම මුලින්ම කරේ. මොකද අපි මේ ආයතනයක් බාර ගන්නවා කියලා කියන්නේ සම්පත් කළමනාකරණයක් කරන්න යන්නේ. ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්න, ව්‍යවසායකයක් හදන්න යන්නේ. මේ ආයතනයට ලාභදායක කෙනෙක් මෙතින් අදහස් කරන්නේ මේ මුදලින් ප්‍රොෆිට් නෙවෙයි. ආයතනේ සාර්ථක වෙන්න ඕනේ. මම එතනදි මුලින්ම කරා මේ ආයතනයේ ඉන්න සේවක සංඛ්‍යාව හා සම්බන්ධ කරලා මේ ඔපරේෂන් එක කොහොමද ක්‍රියාත්මක විය යුත්තේ කියලා. දැන් මේ ආයතන දෙකේම ගත්තාම 6000කට වැඩිපුර සේවක සංඛ්‍යාවක් ඉන්නවා. නමුත් ඇත්තටම මේ ඔපරේෂන් එක ඉකොනොමිකල් රන් කරන්න ගියොත් මම හිතන්නේ මම විශ්වාස කරනවා මගෙත් කවුරුත් තරහ වෙන එකක් නැහැ කියලා. ඒ එෆිෂන්සි එක නැත්නම් මේ ඵලදායීතාවය වැඩි කිරීමේ ක්‍රියාවලියේදී මම හිතන්නේ ඔකෙන් භාගයක් විතර හිටියා නම් අපිට කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා මම උත්සාහ කරේ මේකයි කරන්න. ඒ වැඩිපුර අතිරික්ත සේවක සංඛ්‍යාවක් ඉන්නවා නම් ඒගොල්ලන්ව කොහොමද යොදවන්නේ ඵලදායී ක්‍රියාවන් සම්බන්ධයෙන් වැඩි කරන්නේ කොහොමද? එතකොට එතන අවශ්‍ය අපේ සේවකයෝ ගෙදර යවන්න නෙවෙයි ඉන්න සේවකයන්ගේ තව තවත් ප්‍රයෝජන ගන්න කොහොමද?
දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපිට පුළුවන් ওই සේවකින්ගෙන් කොටසක් අපිට යවන්න අපි ත්‍රිකුණාමලයේ ටැංක සංකීර්ණය හදනවා නම් ඒ වගේම තව කාර්යක්ෂම බෙදා හැරීම් කරනවා නම් අපිට තියෙන විවිධ බෙදා හැරීම් මධ්‍යස්ථාන වලට ඒගොල්ලන් යොමු කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ දැන් ওই බෙදා හැරීම් ටික දැන් කරන ටික ඊට වඩා සාර්ථකව කරන්න පුළුවන්. දැන් මේ හැම දෙයකටම සම්බන්ධ වෙන්නේ මම අර කියන සම්පත් කළමනාකරණය. එතන තියෙන්නේ මානව සම්පත. දැන් මේ මානව සම්පත කළමනාකරණය කරන්න ඕනේ. ඒතර මෙන්න මෙතන තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒතර කවුද මේ කළමනාකරණය කරන්න ඕනේ? ඒ කළමනාකරණය කෙරෙන්න ඕනේ ඉහළ කළමනාකාරීත්වයෙන්. තීරණ ගන්න ඕනේ. ඒගොල්ලන්ම මේ ආයතනයේ වැඩියෙන් මේ ආයතනයට ආදරය කරන්න පුරුදු කරන්න ඕනේ. මේ ආයතනය වෙනුවෙන් එතකොට කවුරුවත් තමන්ගේ කාලය නාස්ති කරන්නේ ආයතනය ඉස්සරහට ගෙනියන්න දියුණු ආයතනයක් බවට පත් කරන්න ප්‍රයෝජන ආයතනයක් නැත්නම් ඵලදායීතාවයක් ලැබෙන ආයතනයක් බවට පත් කරන්න හැමෝම කටයුතු කරනවා. මම ඉන්නකොට මට දැනෙච්ච දේ මගෙත් එක්ක වැඩ කරපු ටීම් එක ඉන්ක්ලූඩින් ඒ කියන්නේ මේ වෘත්ති සමිති පවා ඇත්තටම අපිට එකතු වෙලා අපිට හොඳ අදහස් ලබා දුන්නා. මෙන්න මෙහෙම කරොත් හොඳයි, මෙහෙම කරොත් හොඳයි. එතකොට ඒ හැමෝගෙම සහයෝගය ගන්න පුළුවන් වෙන හරි කළමනාකරීත්වයක් තියෙනවා. මට තේරෙන්නේ ඒක නෑ කියන එකයි. මට පෞද්ගලික තියෙන ප්‍රශ්නයක්. මේ වෙන විට වාහනයට තෙල් ගහනවා ඉක්මනින් පිච්චෙනවා. හැමෝම කතා වෙන දෙයක්. මේ අපි ගහන්නේ බාල තෙල් කියලා. ඔබතුමා හිටපු කළමනාකරණ අධ්‍යක්ෂකතුමා හැටියට පිළිගන්නවද නැද්ද? මෙහෙමයි. මං හිටපු කාලෙත් බාල තෙල් ප්‍රශ්න තිබුණා. හැබැයි ඒ බාල තෙල් මං හිතන්නේ ඔබතුමා කියන බාල තෙල් නෙමෙයි. ඒ ප්‍රමිතියෙන් පිට ආපු බාල තෙල් අපි ඒ නැව එකක්වත් බාරගත්තේ නැහැ. මොකද මම එන්නේ ඉස්සෙල්ලා විශාල ප්‍රශ්නයක් ඇති වෙලා වාහන ගොඩක් මග නතර වෙලා එහෙම ප්‍රශ්න වුණා. ඊට පස්සේ මම ආවට පස්සෙත් එක සිද්ධියක් එහෙම වුණා. නමුත් අපි ඒ සප්ලයර්ව නැත්නම් ඒ සැපයුම් කරුව සම්පූර්ණයෙන්ම අයින් කළා දැම්ම. යාගෙන් ඊට පස්සේ ගත්තේ නෑ. ඒ වගේම නැව් කීපයක් ඒ කාලවකවානුව තුළ අපි අයින් කළා දැම්ම නැත්නම් බාන්න නැතුව රිටර්න් කරා. මොකද හේතුව දැන් තෙල් පිළිබඳ ප්‍රමිති තියෙනවා. ඒ ප්‍රමිතිය දැන් අපි ගත්තොත් එහෙම ඔක්ටේන් 95 වලට අදාළ වෙන ප්‍රමිති මාලාවක් තියෙනවා. ඩීසල් ගත්තොත් සුපර් ඩීසල් වල ප්‍රමිති මාලාවක් තියෙනවා. අපි CPC එක තමයි රෙගියුලේටර් නැත්නම් CPC එක තමයි මේ තෙල් ගෙන්වීම පිළිබඳව ප්‍රධානිය. ඇත්තටම රට තුළ ඒකෙන් ඇක්ට් එකෙන් නැත්නම් පනතෙන් බලය ලැබිලා තියෙන කෙනා. ඒතර අපි ගෙනාව ක්‍රමවේදයක්. තෙල් පටවනකොට පටවන රටේ ප්‍රමිතිය සහතික වෙන්න ඕනේ ස්වාධීන පරීක්ෂාකරුවෙකු යටතේ. ඊට පස්සේ ඒ තෙල් ලංකාවට ඇවිල්ලා බාන්න ඉස්සෙල්ලා ලංකාව තුළ ඉන්න ස්වාධීන ප්‍රමිති ආයතනයක් මගින් සහතික කරාට පස්සේ තමයි අපි තෙල් බෑවේ. එතකොට මේක ඉන්දියන් ඔයිල් එකට තිබුණේ නැහැ. හැබැයි අපේ කාලවකවානුවේ අපි ඉන්දියන් ඔයිල් එකට කිව්වා අපෙන් අවසරයක් නැතුව ඒ සහතික කරන්නේ නැතුව තෙල් ගොඩ බාන්න එපා. ඊට පස්සේ ඔය බාල් තෙල් කතාව සම්පූර්ණයෙන්ම නතර වුණා. මම මේ කියන්නේ 2015 වෙන ජනවාරි 2015 වෙනකම් විතරයි. දැන් ගේන ඔයිල් වල ප්‍රමිතිය වෙනස් වෙන්න විදියක් නැහැ. නිවැරදිව තර්කානුකූලව බැලුවොත්. ඉතින් යම් කිසි කෙනෙක් අදහසක් දරනවා නම් වැඩිපුර තෙල් පිච්චෙනවා කියලා ඒක පිළිබඳව මට කියන්න අමාරුයි. මම ඒ තත්ත්ව හරියටම දන්නේ නැතුව. හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම සුපර් ඩීසල්. සුපර් ඩීසල් අපි හෙවි vehicles වලට ගහන්නේ නැහැ. මොකද ඒවට හෙවි vehicles වලට ඕනේ වැඩි සල්ෆර් ප්‍රමාණයක් තියෙන ඩීසල්. මොකද ඒවායේ එන්ජින් බරපතලයි. ඒවා දුවන්න ඕනේ. ඒවා හයියෙන් යන්න ඕනේ. ඒ කියන්නේ ඒවායේ එන්ජින් වල ධාරිතාවය අවශ්‍ය ගොඩයි. ඒතර ඒක නිසා සමහර විට මේ සල්ෆර් උදව් වෙනවා ඒවායේ කාර්යක්ෂමතාවය වැඩි වෙන්න. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට සුපර් ඩීසල් ගහලා හරියන්නේ නැහැ. ඒකට අවශ්‍යයි සල්ෆර් වැඩි ඩීසල්. මොකද හේතුව ඒ ටර්බයින් දුවන්නේ ඒ විදියට. මොකද ඒවා ඉස්සෙල්ලා දිව්වේ ෆුවල් ඔයිල් කියලා නැත්නම් දැවි තෙල් වලින් වගේ වයි. රයිට්. එතකොට මෙන්න මෙහෙම තියෙද්දි දැන් සුපර් ඩීසල් අපි දැන් ගේන සුපර් ඩීසල් වල ඔය සල්ෆර් ප්‍රමාණය 10%යි. ඉස්සරම ඒ වාහනේටම ගහපු ඩීසල් වල තිබුණා 500ක්. ඉතින් මේ ඩීසල් වල ක්වොලිටි එක හොඳ වෙනකොට සමහර විට ඒකේ එෆිෂන්සි එක නැත්නම් බරපතලකම අඩු වෙනකොට සමහරට වැඩි ප්‍රමාණයක් පිච්චෙනවා වෙන්න පුළුවන්. හැබැයි මට ඕක දැම්ම කන්ෆර්ම් කරන්න බෑ. ඒ පිළිබඳව තොරතුරු හරියට අධ්‍යයනය කරන්න නැතුව. අපි එකින් එක කතා කරා මේ සම්බන්ධව තියෙන ගැටලුව සම්බන්ධව. මට අවසාන ප්‍රශ්න කීපයට මේ එන්නේ. හැබැයි අපි මෙච්චර පොලිමේ ඉඳලා තෙල් ටික ගහගන්න ගිහපුවාම ෂෙඩ් එකට එතන ලොකු මාෆියාවක් තියෙනවා. එතන තෙල් ගැහිීමේ තීරණය
එතන ඉන්න පොම්පකරුට නෙවෙයි තියෙන්නේ. සමහරක් වෙලාවට වෙනත් මාපියා කල්ලින් වලට. මේක සිද්ධ වෙන්නේ කොහොමද? පෞද්ගලිකව මන්ද ලැබපු අත්දැකීමක්. අපිට රුපියල් 8,000ක තෙල් ගහලා එළියට ගිහිල්ලා අහන ඕනම් ෆුල් ටැංක් කරලා දෙන්නම් කියලා. ඇත්තට මේ සිද්ධිය මටත් වුණා. මේ ඊයේ සිකුරාදා නෙවෙයි ඊට කලින් සිකුරාදා අපි තෙල් පොලිමට යනවා. මමයි මගේ පුතාලා දෙන්න. සිකුරාදා රෑ, සෙනසුරාදා රෑ, ඉරිදා රෑ ඒ රෑ තුනම අපි තෙල් පෝලිං වල ඉඳලා සඳුදා උදේ 7:00 විතර අපි එනවා පොම්පේ ළඟට. කාර් දෙකක්. එතකොට අපිට පොම්පකරු කියනවා මේ රුපියල් 1000ක විතරයි දෙන්න පුළුවන් කියලා. එතකොට දවස් 3ක් ඉඳලා. ඉතින් අපිට කට උතර නැහැ. ඩීසල් පෙට්‍රල් රුපියල් 1000ක ගහන්න මං හිතන්නේ ඒ වෙලාව වෙනකොට අපි රුපියල් 4000ක විතර පොලිමේ ඉස්සරහට ගිහිල්ලා පුච්චලා තියෙන්න ඇති. නමුත් අපි ඒ වෙලාවෙ ඉතින් අපිට තර්ක කරන්න විදියක් නැහැ. තෙල් නැත්තම් හැමෝටම පොඩ්ඩක් හරි දෙන්න ඕන නම් ඒ කියන සාධාරණ මතය ඔළුවේ තියාගෙන රුපියල් 1000 පෙට්‍රල් ටිකක් කාර් එකට ගහගෙන එළියට එනකොට අපිට වෙන කට්ටියක් කතා කරලා කියනවා මේ මට අපිට සිද්ධ වෙච්ච දෙයක්. ඕනනම් ෆුල් ටැංක් කරන්න පුළුවන්. අපිට හැබැයි ලීටරයක් රුපියල් 1000 ගන්න තමයි දෙන්න වෙන්නේ කියලා. එතකොට ඔබතුමා කිව්ව කතාව සහතික ඇත්ත. මේක දැන් සිද්ධ වෙන දෙයක්. එතකොට මේ සම්බන්ධයෙන් කළමනාකරණය කරේ ආයිත් මම මෙතනට එන්නේ කළමනාකරණය. කොහොමද මේක කළමනාකරණය කරන්නේ? දැන් අපි ඇත්තටම දකිනවා අපේ ව්‍යාපාරයේ පැත්තට වඩා දේශපාලන පැත්තෙන් යෝජනා කීපයක් ඇවිල්ලා තියෙනවා. අංක පිළිවෙලට වාහන ගේන්න ඒ විදිහට පෙට්‍රල් ගහමු කියලා. නමුත් මේකට වඩා සරල විසඳුමක් තියෙනවා. මම මේ ගැන දැනුවත් කරලා තිනවා බලධාරීන් කීප දෙනෙක්. ඒකට හේතුව තමයි මම එහෙම කියන්නේ දැන් ඔය අපි අංක දැම්මත් මේ තෙල් මාෆියාව නතර වෙන්නේ නැහැ. මොකද මේ අංකය එදා දවසේ කීප වතාවක් එන්න පුළුවන්. ඇවිල්ලා තෙල් අරගෙන ගිහිල්ලා එම්ටි කරලා ආපහු ඇවිල්ලා එතකොට ඒ වැඩිපුර තෙල් විකුණන්න පුළුවන්. ඉතින් මගේ යෝජනාව මේකයි. මම කියන්නේ මේකට අපි ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ ඩිජිටල් භාවිතා කරන කාඩ් එකක්. ඒ ටෙක්නොලොජි එක අපි ගාව තියෙනවා දැනටම. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මේ පුංචි කාඩ් එකක් නැත්නම් මේ අපි පාවිච්චි කරන ක්‍රෙඩිට් කාඩ්ස් නේ ඒ වගේ කාඩ් එකක්. මේ ටෙක්නොලොජි එක අපේ ප්‍රධාන මේ ජංගම දුරකථන මාධ්‍යවල තියෙනවා දැනටමත්. ඒගොල්ලෝ ඉෂු කරලා තියෙනවා. මම දැනටත් එකක් පාවිච්චි කරනවා අපේ ආයතනයේ මගේ වාහනේට තෙල් ගහන්න. නමුත් දැන් ගොඩ කාලෙකින් ඒක පාවිච්චි කරන්න බැරුණා. මොකද පෝලිං වල තෙල් ගහ ගන්න ක්‍රමයක් නැති හින්දා. ඒකෙදි අපිට පුළුවන් මෙන්න මෙහෙම තීරණයක් ගන්න. අපිට පුළුවන් ඒ කාඩ් එක ඒ වාහනේට රෙජිස්ටර් කරන්න. ඒ කාඩ් එකක් විතරයි. ඒතකොට අපි කියනවා මෝටර් සයිකල් වලට කෝටා එක දෙන්න පුළුවන් කාඩ් එක හරහා ලීටර් 50යි. මම මේ යෝජනා කරන්නේ 50යි කියන එක නෙවෙයි මම මේ උදාහරණයක් හැටියට ගන්නෙ. 3 wheeler එකකට මොකද ඒක හයර් දුවන හින්දා අපි කියනවා හරි ඒකට 150ක් දෙන්නම් කියලා. කාර් එකකට අපි කියනවා ඒකටත් අපි 150ක් දෙන්නම් කියලා. වෑන් එකකට කියනවා 300ක් දෙන්නම් කියලා. බස් එකකට කියනවා 400ක් හරි 500ක් හරි දෙන්නම් කියලා. එතකොට මෙතනදී ඒ කෝට් එක දුන්නා නම් මාසෙකට ඒ කාඩ් එක අරගෙන යන්න නැතුව තෙල් ගහන්න බැරි නම් තෙල් මාෆියාවක් කාඩවත් බ්ලැක් මාකට් විදියට තෙල් අරගෙන යන්න බෑ. මොකද 3 wheeler එක පාවිච්චි කරන තැනත්තා එයා හයර් දුවනවා නම් එයාට හම්බෙන ප්‍රමාණය ඒ කාඩ් එක තුල තියෙනවා. ඒතර කාඩ් එක පාවිච්චි කරලා ඉවරනයින් පස්සේ ඒ මාසෙට තව තෙල් ගන්න බෑ ඒකට. ඒ කාඩ් එකෙන්. එතකොට නිකම්ම තෙල් ඉෂුව කරන එක පාලනය කරන්න පුළුවන්. ඒ වගේම පාවිච්චි කරන තැන දැන් අපි හිතමු අපිට කාර් එකක් තියෙනවා. අපිට කාඩ් එකක් තියෙනවා ඒකෙන් අපිට හම්බෙන්නේ ලීටර් 100යි. නැත්නම් 150යි. ඒතර අපිම ෆුවල් ඉකොනොමි එකක්. නැත්නම් අපේ ආර්ථිකය ගැන අපිම දන්නවා. ඒතර අපි දන්න හොඳටම අපිට තියෙන ලීටර් 100යි. ඒ ලීටර් 100ෙන් අපි යන්න ඕන ගමන් මොනවද, නොයන්න ඕන ගමන් මොනවද කියන එක අපිටම තීරණය කරත හැකියි. ඒතර කවුරුවත් ඉන්වෝල්ව් වෙන්න අවශ්‍ය නැහැ. ඒතර මම මේක කිව්වේ ඇයි මේ ටෙක්නොලොජි එක දැන් තියෙනවා කියලා. මොකද හේතුව දැන් ෆුවල් කාඩ් ඉෂු කරන සමහරක් ආයතන වල තියෙනවා. ඒතර ඒගොල්ලෝ ඒ ෆුවල් කාඩ් එකෙන් ගිහිල්ලානේ ගන්නේ. ඒතර එයාට දැන් අපි කියමු ඔබතුමා වැඩ කරන ආයතනයේ ඔබතුමාට තියෙන ලීටර් 100යි. ඒතර කාඩ් එකේ මේ මාසෙට තියෙන ලීටර් 100යි ඊට වඩා ගහන්න බෑ. ඒතකොට මේ ක්‍රමයම අපිට ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන් මේ හැම කස්ටමර් කෙනෙකුටම. මම මේක දැක්කේ 2013 ඉරානයේ
කාර් එකක් ගන්නකොට ඒගොල්ලන්ට කාඩ් එකක් හම්බ වෙනවා. මොකද ඉරානය කියන්නේ ඔයිල් රටක්නේ. එතකොට ඒගොල්ලන්ට යම්කිසි විදියකින් ඔයිල් ප්‍රමාණය නිකන් හම්බ වෙනව නැත්නම් අඩු ගන්නට හම්බ වෙනවා. මොකද ඒක නිකන් අයිතිවාසිකමක් වගේ. එතකොට ඒක අනුව ඒගොල්ලන්ට ඒ ඔයිල් ටික ගන්නත් කාර් එකට පෙට්‍රල් ගහන්නත් ඒ කාඩ් එක නැතුව කරන්න බෑ. මම මේක දැක්කා. හැබැයි එතකොට 2013 අපිට මේ තෙල් හිඟතාවයක් තිබුණේ නැහැ. නමුත් මම කල්පනා කරා මේක මට පාවිච්චි කරන්න පුළුවන් මුළු රටේම තෙල් පරිභෝජනය පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරන්න. කවුද වැඩිපුර පාවිච්චි කරන්නේ? කොයි ප්‍රදේශයේද වැඩිපුර යන්නේ? මොනවටද වැඩිපුර යන්නේ? මෙන්න මේ තොරතුරු ටික තියෙනවා නම් අපි තෙල් ආනයනය කරනකොට අපි දන්නවා අපේ තෙල් කොහොමද අපි මේ බජට් එක නැත්නම් අපි වියදම් කරන මේ පුච්චන අපි අතරම තෙල් වලට වියදම් කරනවා කියන්නේ පුච්චනවනේ. ඒතර මේ ඩොලර් ප්‍රමාණය කොහොමද ආර්ථික වශයෙන් පරිපාලනය කරන්න කියන එක මට ඇත්තටම ඒ දවස්වල අපි හිටපු කළමනාකාරීත්වයට මේක කරන්න ඕනයි කියලා හිතුණා. නමුත් ඒක ඉම්ප්ලිමන්ට් උනේ නැහැ. මොකද හේතුව කාලපරාසය. මොකද මම මේ රැකියාවේ හිටියේ අවුරුදු 2යි මාස 8යි. ඉතින් මෙන්න මේවා ගොඩාක් දේවල් මේ ආයතන තුල කරන්න පුළුවන්. ඒව කරනවා නම් මං හිතන්නේ දේශපාලන බලාධිකාරියට කරදරයක් නැහැ. ඒගොල්ලන්ට මේක ගැන කතා කරන්න අවශ්‍යත් නැහැ. දැන් වෙලා තියෙන්නේ මෙතනදී ගොඩක්ම කරදර වෙන්නේ ඇමතිතුමාලා නැත්තම් දේශපාලන බලාධිකාරිය. ඒගොල්ලන්ට මේකට ඉන්න ඕන වෙන්න වෙලා තියෙනවා. මොකද ඒකට හේතුව තමයි ආයතනයක් හැටියට ඒක අපි ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා. මම මේකත් කියන්නම්. එතකොට ඒකත් හරි වැදගත්. දැන් අපි ගාව තියෙන මේ රිෆයිනරි එක. මොකද මේක මම හිතන්නේ මම උත්තර දෙන්න ඕනේ හේතුවක් තමයි මේ ඔබතුමා මගෙන් ඇහුවා මේ රුසියාවෙන් තෙල් ගන්න කතාව. දැන් රුසියාවේ ක්‍රූඩ් ගන්න පුළුවන්ද බැරිද කියන එක. මේ ළඟදී මම කතා කළා මේ අපේ බොහොම හිතවත් කෙනෙක් හිටපු ඩිපියුටි රිෆයිනරි මැනේජර් කෙනෙක්ගෙන් මම නිකන් ඇහුවා ඇත්තටම මේ රුසියන් ක්‍රූඩ් එක හොඳයිද කියලා. මොකද අපේ මේ රිෆයිනරි එක අවුරුදු 70ක් විතර පරණයි දැන්. හරි. එතකොට මේක ටෙක්නොලොජි එක ඇත්තටම දීලා තින්නේ අපට ඉරානයෙන්. ඒක ඇත්තටම හදලා තින්නේ ඉරානියන් ක්‍රූඩ් වලට. නමුත් ඉරානියන් ක්‍රූඩ් අපිට ගන්න බෑ නොයෙකුත් දේශපාලන ජාත්‍යන්තර දේශපාලන හේතු මත. ඒක නිසා පසු කාලීනව අපි මේකට සුදුසුයි කියන මේවා තමයි මම මේ කියන්නේ මේ ආයතනය තුල සිද්ධ විය යුතු දේවල්. මොකද ක්‍රූඩ් එකක් කියලා කියන්නේ නිකම්ම තෙල් ටිකක් නෙමෙයි. ඒකේ තියෙන විශාල කෙමිකල් සංයෝග ගොඩක් තියෙනවා. ඒතර මේක හරියට අධ්‍යයනය කරලා නැතුව අපි ඒ ක්‍රූඩ් ගෙනල්ලා රිෆයිනරියට දැම්මොත් රිෆයිනරිය කැඩෙනවා. මොකද හේතුව රිෆයිනරි කියලා කියන්නේ බොහොම සංකීර්ණ කෙමිකල් ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් සිද්ධ වෙන තැන. ඒතර මේකට ක්‍රූඩ් ඔයිල් ඉරානයේ නැති නිසා අපේ කාලේ අපි රිෆයිනරි එකත් එක්ක එකතු වෙලා ඒ දක්ෂ ගොඩක් හිටියා. ඒ දක්ෂ ගොඩක් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ බැලුවා මේකදී අපි කළ යුත්තේ මොකක්ද කියලා. අපි දැන් ඉරානියන් ක්‍රූඩ් අපිට ගේන්න විදියක් නැහැ. හැබැයි අපි හොයාගත්ත ක්‍රූඩ් එකක් ඒක මර්බන් කියලා. ඒ ක්‍රූඩ් එක තමයි මෙච්චර කාලයක් ඒක අබුඩාබි වලින් හම්බ වෙච්ච ක්‍රූඩ් එකක්. ඒකයි ඔමාන් කියන ක්‍රූඩ් එකයි දෙක බ්ලෙන්ඩ් කරලා අර රිෆයිනරි එකේ මේ තියෙන කරදර අඩු කරගෙන අපි තෙල් ටික හරියට කරගෙන ආවා. හැබැයි දැන් මට දැනিলা තියෙන තොරතුරු නැත්නම් ලැබිලා තියෙන තොරතුරු අනුව රෂියන් ක්‍රූඩ් එකත් ගොඩක් හොඳ ක්‍රූඩ් එකක්. ඒතකොට ඒක ගෙනාවොත් මොකද මේකේ ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ සල්ෆර්. සල්ෆර් වැඩි වුණොත් රිෆයිනරි එකට අර බඩේ අමාරු හැදෙනවා වගේ දෙයක් තමයි වෙන්නේ. දැන් මේකේ අඩු සල්ෆර් නම් තියෙන්නේ රිෆයිනරියට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක රිෆයිනරි එකේ ලැබ් එක කන්ෆර්ම් කරනවා නම් මම හිතන්නේ රෂියන් ක්‍රූඩ් එක හොඳ ක්‍රූඩ් එකක් වේවි. ඒ වගේම මම හිතන්නේ අපිට යම් මොඩිෆිකේෂන්ස් නැත්නම් යම් කරුණු අපිට රිෆයිනරි එක ඇතුලේ කරන්න වෙනවා. දැන් මේ රිෆයිනරි එකේ මේක පරණ ටෙක්නොලොජි එකක් ඒ කියන්නේ තියෙන නිසා අපිට 95 ඔක්ටේන් හදන්න බෑ ඇත්තට. සුපර් ඩීසල් 10 නැත්නම් 50 ppm හදන්න බෑ. මොකද රිෆයිනරි පරණයි ඒ තරමට. නමුත් අපිට හදන්න පුළුවන් හයි සල්ෆර් ඩීසල් හදන්න පුළුවන්. ඒවා යූස් කරන්න වාහන තියෙනවා. නමුත් ඒවා මේ තියෙන සුඛෝභෝගී වාහන වලට පාවිච්චි කරන්න බෑ. ඒ වගේම මෝටර් සයිකල් 3 wheelers වගේ ඒවාට අපිට 92 අවශ්‍ය නැහැ. ඊට වඩා අඩු ඔක්ටේන් නගයක් පාවිච්චි කරාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට අපේ ඒ තියෙන සම්පත් ඉකොනොමයිස් කළා නැත්නම් ආර්ථිකමය වශයෙන් අපි මේක කළමනාකරණය කරොත් රිෆයිනරි එක හැමදාම දිවුවොත්
එතකොට අපිට මේ ටර්බයින් වලට නැත්නම් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට අවශ්‍ය කරන හෙවි ඩීසල්ස් අපිට දෙන්න පුළුවන්. දැන් අපිට වෙලා තියෙන්නේ අපි ගේන ඩීසල් ටික සුපර් ඩීසල් සමහරකට හම් වෙන්නේ 10 ppm නැත්නම් 50 ppm. අපි ඒවා තමයි දැන් ටර්බයින් දුවන්න දෙන්නේ. එතකොට මේ සුපර් ඩීසල් නැත්නම් හොඳ ඩීසල් ටික දෙන්නේ නැතුව අර රිෆයිනරි එක දුවනවා නම් රිෆයිනරි එකෙන් අපිට ලැබෙන ඩීසල් වලින් ටර්බයින් දුවන්න පුළුවන්. එතන මෙන්න මේ වගේ ගොඩාක් ලොකු සම්පත් කළමනාකරණයක්. මම හැමතිස්සෙම මේ ප්‍රශ්න දිහා බලන්නේ දේශපාලන පැත්තෙන් නෙවෙයි. මොකද මම දේශපාලනයට සම්බන්ධ කෙනෙකුත් නෙවෙයි. මම බලන්නේ ආයතනයක් නැත්නම් ව්‍යාපාරයක් කළමනාකරණය කරන්නේ කොහොමද? ඒ කළමනාකරණයේදී ආයතනයක් ලාභදායීත්වයකින් දත්වයකට ගේන්නේ කොහොමද කියන එක තමයි මම බලන්නේ. ඉතින් ඒක තමයි මගේ ප්‍රධාන අරමුණ. මම කළෙත් ඒකයි, දැන් කියන්නෙත් ඒකයි. මම හිතන්නේ අපි තවත් ප්‍රමාද නැහැ. අපි පුළුවන් තරම් ඉක්මනින් මේ හරි කළමනාකාරීත්වයක් මේ ආයතන තුළට දුන්නොත් මේ ආයතන නැවතත් නැගිටලා ඇවිල්ලා රටට දායකත්වයක් ලබා දෙනවා අනිවාර්යයෙන්ම වෙනවා. අපි කතාවේ අවසන් අදියර අවසන් ප්‍රශ්නේ මම ඔබගෙන් අහන්නේ. අපි දැනගෙන හිටියේ නෑ තෙල් නැවක් කවද්ද එන්නේ කියලා. අපි දැනගෙන හිටියේ නෑ තෙල් බවුසර් එක තෙල් ලීටර කොච්චරක් තියනවද කියලා. අපි දැනගෙන හිටියේ නෑ මේ අහවල් ෂෙඩ් එකට මෙච්චර දවස් ප්‍රමාණකින් එන්නේ කියලා. මිනිස්සු දැන් අප්ඩේට් වෙලා ඉන්නවා. මිනිස්සු දැන් ඔවුන්ගේ අවසාන බලාපොරොත්තුව මොන ප්‍රශ්නේ තිබුණත් වාහනයට තෙල් ටික, ගොබින්ට අවශ්‍ය කරන තෙල් ටික ඔබතුමා විශ්වාස කරනවාද මේ අර්බුදයෙන් අපිට ගොඩ එන්නට පුළුවන් කියලා? පුළුවන්. මට විශ්වාසයක් තියෙනවා. හැබැයි again මම ආයෙත් කියන්නේ හරි සම්පත් කළමනාකරණය නැහැ. මම මේක කියනකොට තව චුට්ටි කතාවක් කියන්න ඕනේ මට කියන්න අමතක වෙච්ච. ඒක තමයි දැන් අපි ගත්තොත් එහෙම අපේ රටේ තියෙන මේ සම්පත් ප්‍රමාණය දැන් සීමිත වෙලානේ තියෙන්නේ. අපිට තියෙන ඩොලර් ප්‍රමාණය සීමිත වෙලානේ තියෙන්නේ. මොකද හේතුව අපි මුහුණ දුන්න බොහොම භයානක කාලවකවානුවක්. විශේෂයෙන් කොවිඩ් කාලවකවානුව තුල අපේ තිබිච්ච ෆොරින් රිසෝසස් නැති වෙලා ගියා. අපිට එන්න තිබිච්ච ඉන්කම් නැති වෙලා ගියා. ටුවරිසම් බැස්සා. ෆොරින් එම්ප්ලොයිමන්ට් නැති වුණා. ඒ වගේ ගොඩක් දේවල් වුණා. ඒතකොට එහෙමනම් දැන් අපි කල්පනා කරන්න ඕනේ මේ ඩොලර්ස් ටික කොහොමද වැඩි කරගන්නේ කියලා. නේ? ඩොලර්ස් ටික වැඩි කරගත්තොත් මේ ප්‍රශ්නෙට විසඳුමක් එනවා. මම කියන්නේ එක පැතිකඩක් විතරයි. එතකොට එහෙමනම් ඒක වැඩි කරන්න ඕනේ මොකද්ද? දැන් අපි ගත්තොත් එහෙම එකක් අපේ රටේ තියෙනවා එක්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවා. මේ එක්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රි එකට අවශ්‍යයි ඩීසල් දැන්. මොකද හේතුව මේ පවර් කට් උඩ සමහරක් වෙලාවට මේ ෆැක්ටරිස් නතර වෙනවා. දැන් එක්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රි එකේ තියෙනවා ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක. දැන් එතකොට ඒ ඕඩර්ස් දෙන්න ඕන කාල වකවානුවක් තියෙනවා. නැත්නම් ඒ ඕඩර්ස් ඒ ප්‍රමාණයට අපට අවශ්‍ය දෙන්න බැරුණොත් පිටරට ඒ ඉම්පෝට් කරන ඒවා බලන්නේ නැහැ නේ. ඒගොල්ලෝ බලන්නේ අපේ ඕඩර් එක අපේ පොරොන්දු වෙච්ච දවසට අපි දුන්නේ නැහැ. LC ටර්ම් එක අනුව දුන්නේ නැහැ කියලා. එතකොට එහෙමනම් මේ අපට තියෙන මේ සම්පත්තික අපි සපයන්න ඕන ඒ ආයතන වලට මූලික වශයෙන්. දැන් මම හොඳටම කියන්නම් එක උදාහරණයක්. දැන් අපි කෙනෙක් කියන්න පුළුවන් මේ අපි මේ පොල් අපනයනය කරන්නේ නැහැ. අපනයනය කරන්නේ අපිට කාලයක් තිස්සේ අපිට තිබුණේ තේ පොල් රබර් කියන අපනයන තමයි තිබුණේ නේ. දැන් අපි පොල් අපනයනය කරන්නේ නැහැ. හැබැයි කවුරුත් නොදන්න කාරණාවක් තියෙනවා. අපි පොල් අපනයනය නොකරට පිටිකල පොල් කිරි අපි අපනයනය කරනවා. එතකොට ඒකෙදි ඇත්තටම අපිට මම දන්න විදියට $1 billion අවුරුද්දකට උපයන්න පුළුවන්. එතකොට මේ පහුගිය කාලය තුලද මෙම ආයතනවල නිෂ්පාදනය නැවතුණා. මොකද ඒගොල්ලන්ට එක පැත්තකින් පවර් කට් අනිත් පැත්තෙන් ඒගොල්ලන්ට දුවන්න ඩීසල් නැහැ. දැන් අපි ගත්තොත් එහෙම අපනයන ඉන්ඩස්ට්‍රි එකට අපට අවශ්‍යයි ඒවා නොකඩවා කරන්න. මොකද ඒවෙන් තමයි අපිට ෆොරින් ඩොලර්ස් නැත්නම් US ඩොලර්ස් ලැබෙන්නේ. ඒතර මේක කෙරෙන්න ඕන දෙයක්. ඒතර මම ඒකයි කියන්නේ මේ හැම දෙයක්ම සම්පත් කළමනාකරණය ඉතාමත් වැදගත්. ඒ වගේම අපේ ගොවිතැන නතර වෙන්න දෙන්න බෑ. එතකොට ඒවට අපට අවශ්‍යයි. ඒ වගේම අපි දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්. අපි දන්නවා මිනිස්සුන්ට කාර් වලට තෙල් නැහැ. එහෙමනම් තියෙන බස් ටික හරියට දුවන්න ඕන. එතකොට කොහොමද වෙන්න ඕනේ? එතකොට අපි ගත්තොත් එහෙම CTB බස් ටික හරියට දුවන්න ඕන, ප්‍රයිවට් බස් ටික හරියට දුවන්න ඕන. එතකොට ඒගොල්ලන්ට තෙල් ගන්න කොහොමද ක්‍රමය? දැන් වෙලා තියෙන අපිට පේනවා ගොඩක් ප්‍රයිවට් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් බස්ුත් තියෙන්නේ අර තෙල් පෝලිං වල. පාරෙන් භාගයක් ඒ ලොකු බස් එකක් ගහුවාම වැහෙනවා. එතකොට මේකට ක්‍රමවේදයක් හදන්න පුළුවන්. ඒ බස් වලට වෙනම විදියට උදාහරණයක් වශයෙන් ගත්තොත් CTB ඩිපෝ තියෙන හැමතැනම. ඒවැය තෙල් ගබඩා තියෙනවා. එතකොට මේක පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් නිසා ඕන මේක යෝජනාවක් විතරයි. අපිට පුළුවන් ඒ අවශ්‍ය බසස් වලට කියන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් කට්ටියට ඒ වගේ තැන් වලින් ඩීසල් ටිකක් දෙන්න.
එතකොට අඩු ගානේ මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක හරියට යනවා නම් මං හිතන්නේ ගොඩක් අය ඒගොල්ලන්ගේ කාර් දැන් ගෙදර තියලා බස් එකේ වැඩට යයි. හැබැයි ඒගොල්ලෝ වැඩට යන්න ඕනේ. නොගියොත් එහෙම මේ ආයතන ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තීරණ ගන්නේ නැහැ. මේ හැම දෙයකම මුල වෙන්නේ සම්පත් කළමනාකරණය සහ ඒ කළමනාකරණ කරන්න යන විදි ඒ කළමනාකරණය කරන පුජ්‍යලයන් අතේ තමයි මේ හැම දෙයක්ම රැඳිලා තියෙන්නේ. වැඩසටහන අවසන් කරන්නටයි සූදානම් වෙන්නේ. මෙතුමත් එක්ක කතා බහ කරපු හැම කාරණාවකදීම විශේෂයෙන්ම සඳහන් කරපු කාරණාවක් කළමනාකරණ ප්‍රතිපත්ති සහ කළමනාකරණ තීන්දුව තීරණක සම්බන්ධයෙන්. දැන් මේ මොහොතේදී අපි හැමෝම එක තැනක නතර වෙලා අපිට හෙට දවස පිළිබඳව සුබවාදී හිතන්නට නම් යහපත් කළමනාකරණ තීන්දුව තීරණ ගත යුතුමයි. 1996 අපි ලෝක කුසලාන දිනුවේ කණ්ඩායමේ විනය සහ කළමනාකරණ නිසා 30 වසරක යුද්ධය දිනුවේ අපේ රට කළමනාකරණය සහ විනය නිසා මේ මොහොතේ අපිට නැත්තේ කළමනාකරණය සහ විනය. අපි හෙට දවසේ සුබවාදී විදිහට හිතමු. එතෙක් සමු ගන්න අවසරයි. අද දවසේදී අපේ කතා බහට එකතුනේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ සුසාන්ත සිල්ලා මැතිතුමා. ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි. මම හිතන්නේ මම මේ අදහස් ප්‍රකාශ කිරීමක් කරේ මේ දේ අපි හැමෝම හිතන්න ඕන එකක්. විශේෂයෙන් ආයතන කළමනාකාරීත්වයේ ඉන්න අය. මම හිතන්නේ අපි හැමෝම හිතන්න ඕන අපේ රට වෙනුවෙන්, අපේ රටේ සම්පත් වෙනුවෙන් මේ සම්පත් රැකගන්නේ කොහොමද? ඒ අනුව මම හිතන්නේ අපේ කිසිම ආයතනයක් අඩාල වෙනවා කියලා. විශේෂයෙන් අපට අදාළ වෙන්නේ අපි මේ සම්පත් නිවැරදිව කළමනාකරණය කරන එක. හැබැයි ඒක කරන්න සුදුසු පුජ්‍යලයෝ එතනට අවශ්‍යයි. ඒක තමයි මම දකින ප්‍රධානම අඩුපාඩුව. පත් වෙන පුජ්‍යලයෝ සුදුසුද නැද්ද කියන එක තමයි වැදගත් වෙන්නේ. වැටුණු රටක් හදන විෂයන් උසස් පෙළ 2024ට ආර්ථික විද්‍යාව ව්‍යාපාරාධ්‍යනය ජූලි මස 3 වන ඉරිදා සිට ආරම්භ වේ. එකොන් ඉරිදා දහවල් 12:30 සිට පස්වරු 2:30 දක්වා. BS ඉරිදා පෙරවරු 10:15 සිට දහවල් 12:15 දක්වා. අසීමිත දැනුමකින් විශිෂ්ටතම ප්‍රතිඵල සඳහාම මෙත් සිරිද සිල්වා සිසුන් දහස් ගණනක ආදරණීය ගුරුවරයා මෙත් සිරිද සිල්වා ටෙක්සාස් ගාල්ල. වාස්තු විද්‍යා නිවාස සැලසුම් කරන්නේ නූතනයේ විද්‍යාත්මක හැරවුම. බෞරා වාස්තු හෝම් විමසීම් 077 555 44 45